මේ කතා කරේ මූලපරියාය වශයෙන් මේ ජීවිතයක සකස් වෙන ධර්ම. ඔය ධර්ම කොට තමයි ජීවිතය කියලා කියන්නේ. තව ඒවා කියලා ඉවර නැහැ. එතෙන් මේක සිහියට නගා ගන්න ඕන. අපේ ජීවිතය කියන්නේ මොකක්ද කියන එක. ඒ ජීවිතය පිළිබඳව මූලික අවස්ථාව ධර්ම හතරකින් ගොනු කරනවා. පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි කියන්නේ තදවීම, ආපෝ කියන්නේ තදවීමට තියෙන ඉඩකඩ. ඒ තදවීමේ ඉඩකඩ එක්ක අර තදවීමේ ප්‍රමාණය හැටියට රත් වීමේ හැටියට ආන්දම නිෂ්පාදනය. ඔන්න ඔතනයි මූල ධර්ම තුන හතර. ඒකට දැන් ඒ ධර්ම හතර අපේ ජීවිතේ දැනට හැම වෙලේම මේ බොහෝම වේගෙන් ක්‍රියා කරමින් තමයි දැන් පවතින්නේ. එතකොට ඔය ධර්ම හතර මූලික කරගෙන පදනම් කරගෙන නානා තරාතිරම් වල ස්වરૂප ජීවිතයක නානා තරාතිරම් වල ස්වરૂප කිව්වහම දැන් මේ අතක් හැදෙන, ඇඟිලි හැදෙන, නියපොතු හැදෙන, එදන් දත් හැදෙන, හැම හැදෙන මේ හැම ආකාරයක්ම අර පඨවියාපෝ තේජෝ වායෝ කියපු ඔය හතරේ ක්‍රියාකාරී විවිධත්වය ඊ ස්වરૂපෝලින් වැඩ කරලා හැම හදන එක හැම හැදෙනවා, මස හැදෙන එක මස හැදෙනවා, කටු මේ ඔක්කොම ඔය දැන් දෙතිස් කුණප කියලා කෙස්ලම් නියද සම්මස්නාරයට ඇටම් දිලක් ගඩොයි දින ආකාරයෙන් මේ ඔක්කොම හැදුනේ කොහොමද? අර තද ගතියයි බුරුල් ගතියයි. ඒ බුරුලේ ප්‍රමාණය හැටියට තද ගතිය අඩු වැඩි වෙනවා. ක්‍රියාකාරීත්වයක් ඇති වෙනවා. ඒ ක්‍රියාකාරීත්වයේ රත් වීමක් මත කරනවා. රත් වීමෙන් ආකර්ෂණික බලයක් ආන්දම නිෂ්පාදනය. ඒ නිෂ්පාදනය කරපු දේවල් වලින් කොච්චර වෙලා ඒ නිෂ්පාදන ඒ තුලින් කොච්චර නිෂ්පාදන තියෙනවද කිව්වොත් ඒ නිෂ්පාදන තුලින් තමයි මේ අපේ ශරීරයේ සෑම කොටසකම මේ කියන්නේ මේ කරජකාය කියන්නේ මේ ශරීරයේ මේ සියලු දේවල් හදලා තියෙන්නේ. එතකොට දැන් අපි හැදුනට පස්සේ අයිතිවාසිකම් කියනවා මිස අපිට බැරි වුණා අපිට ඕන විදිහට මුකුත් හදාගන්න. අපි හැදුනට පස්සේ අයිතිවාසිකම් කියන්නේ. ඔන්න ඔය අයිතිවාසිකම් කියන එක තමයි අර පඨවින් පඨවිතෝ සංජානාති, පඨවින් පඨවිතෝ සංඤත්තා, පඨවින් මඤ්ඤති, පඨවියා මඤ්ඤති, පඨවිතෝ මඤ්ඤති, පඨවින් මේදි මඤ්ඤති, පඨවින් අභිනන්දති. ඔය කියන වටෝරුව ක්‍රියාත්මක වෙලා තමයි නානා තරාතිරම් වල අර හදලා තියෙන්නේ. එතකොට ඒකෙන් පේනවා එක විදිහක පටවියක් නෙවෙයි. නානා තරාතිරම් වල පටවි. ඒ වගේම මේ ඉඩකඩ බුරුල ආපෝ නානා තරාතිරම්. ඉතින් ඒකේ සීමාවක් කරන්න බෑ. එතකොට ඒ ඔක්කොම මොනවද කිව්වොත් ඊ අවස්ථාවේදී ඒ ක්‍රියාකාරීත්වයේ ධර්ම ස්වභාවය. ඒකටයි ධර්ම කියන්නේ. එතකොට ඒ ධර්ම ස්වභාවය විවිධාකාර වලින් ක්‍රියාත්මක වෙලා දැරී මහා රාශියක් එක්කාසු වෙලා තමයි අර භූත කියන අයිතිවාසිකම මේ නිෂ්පාදනය. එතකොට මේ භූත වලට අයිති මේ නියපොත්ත තිස්කස් ඔක්කොම මේ භූත වලට අයිති. එතකොට මේ භූත ස්වરૂපය කාලාන්තරයක් පාවිච්චි කරලා ඒ පාවිච්චි කරපු කාලයාගේ ඇවෑමෙන් කියන්නේ ඒවා ගියාට ඒ පහුවෙලා ගියාට පස්සේ එයාගේ ජීවිතය ඇතුලේ තව එකක් හැදෙනවා. මොකක්ද හැදෙන්නේ? මේ දේවල් වැඩි කාලයක් පවත්වන්න පුළුවන් ගැති. ওই දේවල්ද අර යම් කිසි
ක්‍රියාකාරීත්වයක් කටවියාපෝ තේජෝ වායෝ වශයෙන් ක්‍රියා කරනවා නම් ඒවා ඒ ක්‍රියාකාරීත්වය ධාරණය කරලා අපිට නැවත දැනගන්න පුළුවන් ධර්ම ස්වરૂපයක් ඔය කාලේ අතරතුරදී හිමින් ඇවිල්ලා තියෙනවා. දැන් එක තරාතිරම් වල සත්ව జాති ඉන්නවා. මතක තීන සතා ඉන්නවා, මතක නැති සතායි. කනුවට බොහෝම මතක අඩුයි. ඒ අවස්ථාවට විතරයි යා වැඩ කරන්නේ. ඊට ඩිංගක් එහාට යනකොට යන්තම් මතකක් එයාට තියෙනවා. කොතෙන්ද ගියොත් මෙහෙ වෙනවා, මේක වුණොත් මෙහෙ වෙනවා කියලා එයා අත්තරින් තැන්. කොහොම ජීුණේ යවිලා හිටන් මිනිස්යාට ආවම ඒ කිව් ශක්තිය ඒ අලුතෙන් ඒව තුලින් අර නරක කියන්නේ අර පටවියාපෝ තේජෝ වායු කියන ඔය කාස්ටක තුලින්ම ඒ හැදිච්ච ශක්තිය ධාරණයක් හැදි ධාරණය කිව්වේ ඒක වැඩි කාලයක් පවත්තන්නේ. ඒ වගේම ඒක දැනගන්න. ඔන්න ඕකට තමයි ධාරණය කියලා කියන්නේ. ඒ ධාරණය තුලින් තමයි දේව හැදුනේ. ඒ දේව කියන්නේ අර ආපු ස්වરૂපයට වඩා විනාශ පාලනයක් තමාට ඕන දේ කරගන්න යම් කිසි පාලන ක්‍රමයක් යටතට ගන්න අර හැදිච්ච ධර්මයෙන්මයි අපි උදව් ගත්තා. අපි හදුවා නෙවෙයි. මේ මූලපරියාය සූත්‍රයෙන් සම්පූර්ණයෙන් ඉදිරිපත් කරන්නේ අනාත්ම ලක්ෂණ අනාත්ම ස්වરૂපය. ඉතින් අනාත්මයි කියලා කිව්වේ කිසිම අයිතිවාසිකමක් නැහැ. දැන් එතකොට ඔය කියන දේව කියන අවස්ථාවේදී එයා යම් කිසි පාලනයක් එයාට හිතෙනවා මම මේක මෙහෙම නෙමෙයි කරන්න ඕන මෙහෙමයි කියලා. නමුත් ඒකේ සුළුමුළු හොයාගෙන ගියොත් එයා නෙමෙයි එයා දැන් යමෙක් හිතනවා මා හිතනවා කියලා ඒක මහා ක්‍රියාකාරී ගොඩක තනිව වචනකින් එයා පාවිච්චි කරන්නේ මම කියලා. නමුත් ඒ කියන දේ මෙහෙම නෙමෙයි මෙහෙමයි කරන්න ඕන කියලායි තීරණය කරන්න එයා ළඟ හැදිච්ච දේවල් වල ඒ අලුත් අර ධාරණ ශක්තියේ එක එක කොටස් එතනට වැඩ කරලා හැඟීමක් ලබා දෙනවා. ඒකේ සුළුමුළු මේක මේවයි කියලා හිතන් ඒකෙන් වෙච්ච සුළුමුළු ටික පෙන්වනවා මෙයාට. ඒ සුළුමුළු අපි නිදසුනක් ගත්තොත් දැන් කටුවක් පතොක් කටුවක් දැක්කහම අපි ඒකේ අනගන්න බොහොම පරිස්සම් වෙනවා. ඒකෙන් පරිස්සම් වෙනවා. ඒ මොකද එයාට පරිස්සම ආවේ එයාට කටුව ඇහිලා නෙවෙයි. පතොක් කටුව එයාට ඇහිලා නැහැ. නමුත් එයාට ධාරණයට වැටලා තියෙනවා ඔය පතොක් කටුව ඇනිච්චාම ගෙඩි හැදෙනවා, බොහොම දුර දිග යනවා, බොහොම කරදර වෙනවා කියන අර ධාරණයට ශබ්දානුහාරයෙන් ලැබිලා තියෙනවා. එතකොට මෙයා පතොක් කටුව දකින්නකොට පතොක් යන ශබ්දේ එනකොට අර පුජ්‍යලයා තියාපු සියල්ල ධාරණය වෙච්ච කොටස වැඩ කරලා අර පතොක් පේනකොට අරක වැඩ කරනවා. වැඩ කළා දැන් පතොක් වල නරක මෙයාට හැංගෙනවා. තේරුණානේ? ඒක හැංගෙනකොට අර වේදනාව විඳින්න අපි බයයි. වේදනාව වලට අපි අකමැති. ඒ කටුක වේදනාව වලට අන්තිම බයයි. ඒතකොට අර කියලා තියෙන මහා නපුරු වේදනාවක් තියෙනවා. ඒ වේදනාව එක ගෙනල්ලා මිනිහව පස්සට දානවා. පතොක් කටුව පේනකොට වේදනාවට තියෙන බයයි, ඒකේ තියෙන කාම්බීකමයි මේ ඔක්කොම වෙලා එයාව පස්සට දානවා. පස්සට දාන්නේ කවුද? අර ධර්ම වලින්. නැතුව එයා පස්සට යන්නේ නැහැ. බැරි වෙලා පුංචි ළමයෙකුට පතොක් ගොඩක් දුන්නොත් එයා අල්ලයි. එයා අල්ලන්නේ පතොක් ගැන එයා ධාරණයක් නැහැ. අන්න ඕකට කියනවා අපි පාලනය. පාලනය වෙන්නේ කොහොමද?
ඒ ලෝකයේ තියෙන දේවල් වල සුළු මුළු මුලින් අපි දන්නේ නැහැ. වල ඉප ගැටෙනවා, කම්බි ගොඩේ හැපෙනවා. මේ රෝල් නියනවා දැන්. මූලික වශයෙන් දැන් කම්බියක් ගත්තොත් ඒක දන්නේ මෙතන කම්බියද මොකක්ද කියනවල රිංගනවා එච්චරයි යාගේ වැඩේ. නමුත් ඒ අනුමට්ටමට එහා හුඟක් ජීවෙච්චාම මේ ලෝකෙ තියෙන දේවල් මෙතෙන්ට ඇතුලේ ධාරණය. දැන් මේ එක ඔළුවක තියෙන ධාරණ බැලුවොත් ඒක දොට්ටේ ඉන්නේ නිමිත්තාවට පස්සේ. දැන් කවුරු හරි දැන් කතා කරලා ඉන්දියාව ගැන ඔයත් යනවා කතාවට ඉන්දියාව. ඒ මොකද එයා ඉන්දියාවට කතා කරන්නේ. එයාගේ අර ධාරණයේ තියෙන ඒවා ටික දොට්ට දාන්න. ඒ දොට්ට දාන්න හදන්නේ මොකද? අර ඉන්දියාව කියලා શબ્ද එනකොට ඉන්දියාව පිළිබඳව ධාරණයේ දිවිච්ච සටහන් වැඩ කරනකොට එනවා රත් වීම. රත් වීමක් එනවා. ඒවා ඔක්කොංගෙම දෙනවා ඉන්දියාව ගැන සුළුමුණ ඔය ඉතින් ඔය නොයෙක් දැන් ඔය අනම්මන. ඒ ධර්මයකට මෙයාට පහළ වෙන සිතිවිලි උහුලන්න බෑ. ඒ උහුලන්න බැරි නිසා කොහොම හරි අර අමාරුව මේ සංසිඳව ගන්න තමයි මේ ඒක තමයි මේ ඉන්දියාවේ මෙහෙමත් එකක් තියෙනවා ඒක තමයි එක ගා එයා අර හුලං එයාගේ ගෑස් පිට කරනවා. නැතු ආරයාගේ කටේ නිකම්ම අරුණක ගෑස් පිටේ ඒ ගෑස් පිට වෙනවා. ඒ මොකද අන්න ඒකට තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ රත් වෙනවා වැඩි. රහතන් වහන්සේ කෙනෙක් ගාව ඉන්දියාව නෙමෙයි රහත් වීම ගැන කතා කරන්නේ කි. මේමයි රහත් වෙන්නේ. රහත් වෙන්නේ මේ කවුරුත් දන්නේ නැහැ. මෙන්න මේ විදිහටයි කියලා මිනිහා මොනවා හරි පච කොටක් කිව්වත් රහතන්වහන්සේ රාගරි. ඒ මොකද? රහත් වෙන්නේ. තේරෙනවද? ඒකට අපිට දැන් තේරෙන්න ඕන අපි මේ නොසන්සුන්කම මොකද්ද? කෙනෙක් කතා කරනකොට අහගෙන ඉන්න බෑ. මොකක් හරි කහිච්චකමක් කියලා එක්ක බැලුම් අහන්න ඕනේ නැත්නම්. එතකොට මේ ධර්ම දැනගැනීමෙන් වෙන්නේ මොකක්ද? ඒක අලුත් ධර්මයක්. ඒක තමාගේ ජීවිතේට අලුත් ධර්මයක්. නැත්නම් මේ අයට ඔක්කොන්ට ඔන්න දැන් අලුත් ධර්මයක් හැදුණා. ඒ අලුත් ධර්මෙන් කරන්නේ මොකක්ද? වෙනස් වෙනවා. කියලා යට ඒ වෙලම අර ඉන්දියාව ගැන කියනකොට කරුණුත් එනවා. ඇවිල්ලා ඊළඟට මෙයාට උහුලන්න බැරි වෙනකොට එයාට එනවා ඒ රත් වෙන එක. ඒකනේ මට මේක අන්න එතෙන්දියා පාලනය. අන්න පාලන ශක්තිය එන්නේ. නැතු කවුරුත් පාලනය කරනවා නෙවෙයි. ඒකයි බුදුහාමුදුරුවෝ අදාලේ පුළුවන් තරම් දේ අහගන්න. අහගන්නේ කිව්වේ මොකද්ද? සුතමේ ඥානය කියන්නේ. තමන්ට යහපතක් වෙන දේ අහගන්න. අයිත් මේ යහපතක් වෙන ඕන දෙයක් අහගන්න පුළුවන්. දැන් අනන්ත දේ තියෙනවා අහන්න. සුතමේ ඥාන කියලා කිව්වා හරි වැරදි දෙකක් ලෝක තියෙනවා. මේ ඇසීම ගණින් ඔබට යහපතක් වෙන පැත්ත බලලා ඥාන શબ્දයක් හිතෙන් දැම්මේ ඕක. අහන්න ඕන. අහලා ගන්න ඕනේ අර තමයි යහපතක් වෙන දේ. දැන් මෙන්න මේ අද මේ ඔක්කොංගේ මොළුවට අලුත් ධර්මයක් කරනවා ඕක සුතමේ ඥාන වෙනවා. ඒ මොකද? අර තමකට වෙන දේ තමා දන්නවා. තමකට වෙන දේ තමා දැනගන්නකොට ඒකට කියනවා මනසිකාරය. මේ වෙන්නේ මේකයි. ඒකෙ මිම්ම මේකයි. ඒකේ ප්‍රමාණය මේකයි. ඔය මනසිකාරය කියන්නේ ඕකටයි. නැතුව මේ හුලං ඇදලා ඉඳලා හරියන්නේ නැහැ. සිතනවා කසනවා කියලා හරියන්නේ නැහැ. ඒ කාරණේ පිළිබඳව මේ වෙලා තියෙන්නේ මේකයි. එතකොට යා මේ වෙලා තියෙන්නේ මේකයි කියුව හැටි තවත් ධර්මයක් හැදෙනවා. ඒ එකකට එකක් ප්‍රත්‍ය වෙන හැටි ඔය මහා ලොකු බණ පොත්වල තියෙන ඒවා මේ සොච්චමට ගියාගෙන එනකොට ඔය ගණන් නැහැ. ඔය කාරණේ අභිධර්ම පිටකේ ඔය විභංගයේ තියෙනවා. ඒව බලන්න කිව්වොත්
ඒවා තියෙන කාරණා තෝරන විදිහට තියෙන්නේ. අංගොඩ දාන නොතින්නේ තරම් පැටලෙවි. නෝන්නේ ඔක සම්පින්දනම් නිකන් දොට්ට දානකොට ඔය විදිහට තේරුම් ගන්න. හැම වෙලේම ධර්මයක් ඒ පුජ්‍යලයාගේ හැදෙන. ධර්ම හැදිල්ල නාකන්න. දැන් මේ කාතුලා දාර කාරණේ පිළිබඳව ගැටීමක් දැන් ආවා. මේ මොකද අපිට වෙන්නේ? අපිට වෙන්නේ නොයසුංගම්. මොකද්ද නොයසුංගම්? රත් වෙනවා. බුදුහාමුදුරුවෝ මේ නිවනේ කියේ මොකක්ද? නිවනේ කිය රත් වෙන එක නිවා ගන්න. නැතු උතමක්ක් තියෙන නිවන තැනක් නැහැ හරියට අර සීතකරණයක් වගේ. ඒක යා නිවා ගන්න ඕනේ. නිවන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ තමයි මේ ඔය බුදුහාමුදුරුවෝ ඉස්සරහට දැම්මේ. දැන් හරියට වෙන්නේ මොකද්ද? මේ වෙන්නේ මේකයි මේක නිසා මේකෙන් වෙන්නේ මෙන්න මේ සත්‍යයි කියනකොට එයාගේ ඒ ගානට නිවිදයි. නිවෙන්නේ කොහොමද? අර කාරණේ විරුද්ධ පැත්ත. හරියට ගිනි ජාලාව ගහනකොට ඇල්ලතුරු ගහනවා වගේ අර කාරණේ රත් වීමනකොට ඒක නිවන පැත්ත මෙයාගෙන් දානවා. මොකද මේකේ ආදීනව මේකයි. මේ වෙන්නේ යන්නේ මේකයි. මේකෙන් වෙන අනර්ථය මේ. අන්න ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. දාපේ හැටි නෙවෙයි. ඒ වෙලාවල් වලදී ඒ අවස්ථාවල් වලදී තමාගේ රත් වෙන එකෙන් ක්‍රියාත්මක වෙන වේග ඒකේ ප්‍රතිවිරුද්ධ ධර්මයේ ඒ සිතෙන් මෙදාප හැටි ආන්නේ කබයි. ඔන්නෝකටයි බුද්ධ ධර්මයේ නිවනේ කියලා. රත් වෙන එක නිවන්න. මේ ගිනි තියාගෙන නිවන් ලැබේවා කියලා සාදු කියවට හරියන්නේ නැහැ. ඒ කියන වෙලාවෙන් මිනිහා ගිනි තියාගෙන. හම්බෙන්න දන්නේ නැහැ ඉතින් සාදු කියනවා කියේ මිනිහා රත් කරේ. නමුත් ඒක නෙමෙයි ක්‍රමානුකූලව ඒ නිවපත් වෙන රත් වෙන වෙලාව. අර නිදර්ශනයක් මේ සාක්ෂියක් ගත්තත් ඒකට දැන් අපි යන් කිසි කතා කරනකොට අපි දන්නේ එකක් ඒ කතා කරන්නේ. අපිට පේන මිනිහා මේක ඔක්කොම මේ පචහලනවා මිනිහා එක ගැන. මේක ඇත්ත අපි දන්නේ. ඇත්ත දැනගත්තාම අපිට නන්දනේ කම්ස කතා කරන්නේ කියලා ඔන්න එනවා වේගයක් කියන්න. ඒතකොට දැන් මේක දාපේටි ඒක එකක් වෙච්චා දැන් ඔන්න මගේ ධර්ම ශක්තිය මම දැනගත්තා. දැන් කොයි මට මේක උලන්න බැරුව. මොකද ඒ තරම් රත් වෙන ක්‍රියාවේගයක් මම මේකට දාලා තියෙනවා. මේක වැටිලා තියෙනවා. මම දාන්නේ වැටිලා. ඒ රත් වීම තමයි මේ වැඩ කරන්නේ. ඒක නිසා දැන් මට සිටි උපදින රත් වීම වේග මට වාගන්න බැරුව දැන්. ඒකයි මම මේ කතා කරන්න පණින්නේ. නෑ. ඕකේ. කතා කිරීමේදී විතරදී මේක නිවන්න ඕනේ. මොකද්ද නිවන්න ඕනේ කියන්නේ? ඕක සිද්ධ වෙන්නේ මෙහෙමයි. අන් සිද්ධ වෙන්නේ මෙහෙමයි. ඔය කෙලස් වල ගතියක් තියෙනවා. මොකද්ද හරියට හොරු වගේ කිව්වා. හොරු වගේ කියන්නේ කොහොමද? හිමීට ගෙට රින්ගනවා. ඔන්න හොරා කියනකොට පැනලා දුවනවා. අන්න ඒ වගේ වැඩ කෙලස් කිල්සස්ම වැඩ කරනකොට මේ අවල් එකයි කියටි ඒක යන්නේ අරකේ සාමාන්‍ය නිදර්ශන ඒක යන්නේ මොකද පළවෙනි හිතේ ඒක ආවා දෙවෙනි හිතෙන් ඒක හිතන්නේ නැතුව අනිත් එක හිතනකොට ඒ හිතේ අර જાතිය හිතින්නේ නැහැ. මොකද සික් පරම්පරාව නිසා. එතකොට දැන් අපි ආවා ඔය කියන්නේ දේව කියන තැන. ඒ දේව කියන තැනට ඇවිල්ලා ඊළඟට බ්‍රහ්ම නෑ දේව ප්‍රජාව. ඉතින් ඒව ගැන අපි විස්තර කළා. මේක වැදගත් නිසා මෙතින් අපිට මතක් ගන්න සිද්ධ වුණා. මොකද දැන් මේ ඉස්සරහට යන කොටසේ තියෙන්නේ ඉස්සරහට යන්නේ අර අලුත් ධර්ම මතුවේවි පුජ්‍යලයාගේ අර නරක පැත්ත ගෙවි හොඳ පැත්ත අවදි වෙන පාලන සත්‍යයක් යටතේ යන ක්‍රමයක්. ඒ පාලන தත්ත්වය අපි දැනගන්න ඕන අප තුල හැදෙන ධර්මයක් නේ. අපෙන් කෙරෙන්නේ මොකද්ද? කාරණේ පිළිබඳව වටහා ගැනීමට කරුණු කනට දාන එක විතරයි. දැන් මේ කාට වුණත් යම් යම් හදිසි අවස්ථාවලදී
අර විදිහේ කතාවක් හෝ ක්‍රියාවක් හෝ කරන්න ආපු වෙලාවට නෑ මං කරන්නේ නැහැ කියලා හිතුවට හරියන්නේ නැහැ. අර කාර්යය ගැන අර ඒ ප්‍රතිවිරුද්ධ පැත්ත හිතනකොට නිකාම්ම බහින. එතකොට බුදුහාමුදුරුවෝ සතිපට්ඨාන සූත්‍රයේ කියයි ඒකායන මාර්ගය. මොකක්ද ඒකායන මාර්ගය? ඉතින් දැන් අපිට මුකුත් කරන්න නෑ මෙතන ප්‍රතිපත්තියක් නෑ කියලා ඉතින් බොම්බ ලෑස්ති වෙලා ජටා බැඳගෙන කාඟුල් තියාගෙන නටන්න ඕනේ. අර කාරණේ වෙන්නේ මේකයි කියලා හිටන් මානසිකාරය දාපු හැටි වැඩි සිද්ධ. මානසිකාරය තමයි ඒකායන. මානසිකාරයෙන් නිසා මුකුත් හරි නෑ. ඒකට දැන් ගියපාර අපි ආබස්සර සුබකින්නක වේ හප්පල අපි ඒ මොනවද ඒ ඔක්කොම අර තමාගේ සිතේ අර කිව් නරක වේග අඩු වෙවි වේගය සෞම්‍යත්වයට පත් වෙන්න සිතෙන් දැනෙන ස්වરૂප තමයි ඔය ආබස්සර සුබකින්නක වේ හප්පල අභිභූ කියන්නේ ඒ සිතේ අවස්ථාව. ඒ සිතේ අවස්ථාව මොනවද ඒවෙන් පෙන්නන්නේ? සමහර වේහප්ප මේ ආබස්සර කියන එකේ සෑහෙන පැහැපත් ගතියක් තියෙනවා. මොකද්ද පැහැපත් ගතිය කිව්වේ? සිතේ උපදින ධර්ම, සිතේ තියෙන ධර්ම හොඳට බලන්න පුළුවන් වෙනවට පැහැදිලිව පේනවා. ඊළඟ සුබකින්නක කියනවා. ඒ කියන ඒ ගතිය මෙයාගේ සිතේ තහවුරු වෙනවා. ශක්ති සම්පන්න. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් සිතේ ක්‍රියාකාරීත්වයන් අර විදිහට දියුණු වෙනකොට ලැබෙන්නේ දැනෙන්නේ මොකද්ද? ඔය නම් වලින් පෙන්වන්නේ සැප ස්වરૂපේ මානසික සැපය පුබුදු වෙන්න පටන් අවදි වෙන්න. මොකද මානසික සැපේ අවදි වෙන්නේ. මානසික සැපේ කියලා කිව්වොතන උතර විතරක් නේ පොතනක් තමාගේ සිත රත් නොවන තත්ත්වයේ යම් තරමටද අඩු යම් තරමටද සිත රත් නොවෙන්නේ ඒ තරමට සැපයි. ඒකයි මේ නිවන සැපේ කියන කතාව. නිවාගත්ත තරමට සැපයි. අපි ගත්තේ මෙහෙමයි නිවන සැපයි කිව්වහම මොකද්ද ගුහාවක් හරි මොකක් හරි කෙච්චියක් හරි එකක් කාමරයක් වගේ එකක් හදා වගේ ඒකට ගියාම සැපයි කියන වගේ හැඟීමක් අපේ බෞද්ධයන් තුළ නිවන ගැන තියෙනවා. බුදුහාමුදුරුවෝ වදාළේ එහෙම නෙවෙයි නිවාගත්ත තරමට සැපයි. ඒකට නිවන සැපයි කියන එකයි ඒතරේ අපි නිවීම සැපයි කියන එකයි ඉතින් වෙන්නන්නේ. එතකොට ඒකට සාක්ෂිය මොකක්ද? සෝහම් වෙච්ච පුජ්‍යලයාගේ තියෙන සැපයට වඩා සකලදා. දැන් ඒක එතන පෙන්නනවා නිවාගත් තරමට සැපයි කියලා. අනාගාමීකටත් වඩා රහත් වුණාම සම්පූර්ණ සැප. ඔය සැපයි කියලා කතා කරන්නේ. සැපයි කියලා කතා කරන්නේ අර කිවු නෙවෙයි. අනාගාමී කුසල නිවන අල්ලගත්ත නිසා යත්තන්ට නිවන ජීවන අල්ලගත්ත අනාගාමී තත්ත්වයේ පිටු පුරුෂයෙක් රහත් වෙන්න බැරුව රහත්ව අල්ලගත්ත නිසා රහත් වෙන්න බැරුව කියන්නේ දේශනාවක් තිබුණා. හා අන් කිව්වා නෙමෙයි. මම කියපු එකක්ද? ඒ අල්ලගත්තේ කිව්වේ මමද? ඈ? ඒක. හොඳයි තමයි. කොහෙන් හරි මේක තෝරගන්න ඕනේ. ඒ සෝහන් සතරදාගාමි අනාගාමි එනකන් ඔය පුද්ගලයක් තියෙනවා නිබ්බාණං අභිනන්දතිගේ මෙතෙන් තමයි ඉන්න හදන්නේ. නිබ්බාණං අභිනන්ද. ඒ මොකද්ද නිබ්බාණං අභිනන්දති? ඒ නිවිච්ච තරමට සැපක් තියෙනවනේ. සැපේ හොඳයි කියලා ගන්න. ඒකයි මේ අභිනන්දනේ ඇල්ලිල්ල.
ඕන වෙලාවකට රහත් වෙන්න පුළුවන් කියලා. නෑ එහෙම නෙවෙයි. ඕන වෙලාව පුළුවන් රහත් වෙනවා. ඒත් හිතුවේ නෑ එහෙම නෙවෙයි අහිතේ. මේ දැන් මං කියන්නේ නිවෙන තරමට සැපයි කියන්නේ. ඒ සැප තරමට ඒක හොඳයි කියලා අල්ලන්න. සැපය අල්ලගන්න. සැපය මෙයා පිළිගන්න. ඒකේ හොඳ නැහැ. ඒ මොකද? ඒ සැපය කියන එකත් පවතින එකක්. ඒකේ වින්දනයක් තියෙනවා. ඒක නිසා ඒක හොඳ නැහැ. නමුත් මෙයා හොඳයි කියලා ගන්න. ඒක ඉහළට බලද්දී කියන මේ සාරිය. ඒක ඉහළට කිය අනාගාමී වෙච්ච. ඒ ප්‍රමාණිකෝලව යාගේ දොස් අමුතුවෙන් ආව නෙමෙයි. අර සෝහම් තත්ත්වයේදී ඕක තිබුණා. දින්ගක් ඒක කැඩුණා. වැඩිචාම යාට සතරදාගාමී වෙන්න පුළුවන්. සතරදාගාමී මට්ටමේ ඉන්න එක්කනට තවත් දින්ගක් යාගේ නෙදුණු මේ ක්‍රියාකාරීත්වයෙන් තව දින්ගක් අඩු වුණා. අනාගාමී. නමුත් රහත් වුණේ මොකද? සෘස්ගා රහත් වුණේ ඒ අල්ලගෙන හිටපු නිසා, සැපයට ලෝභ කරපු නිසා, ආශා කරපු. සමහරු ඉන්නවා සෝහම් වෙනවා, සතරදාගාමී වෙනවා, අනාගාමී වෙනවා, අරියත් වෙනවා. එක සත්පර ගානට ඔක්කොම ඉවරයි. ඒ මොකද? ඒ තැන්වලදී යාට පෙනීගෙන යනවා මේ ඇල්ලිලා නරකයි කියලා එවලුවා. අර අල්ලන් ඉන්න නිසා තමයි අර කල් යන්නේ සමහර. තේරුණානේ? තේරුණාද මහත්තයා? ඈ? අල්ලන්නේ සැපයට ආශා කරන. තේරුණානේ? ඒ සැපයට ආශා නොකරන තත්ත්වයේ යම් වෙලාවක වෙන්නේ. එතකම් මේක සම්පූර්ණ ස්ථිර තාවර භාවයකට පත් කරන්න බෑ. මොකද තාම අර මුලින් තිබිච්ච කාරණේම තාම වැඩ කරනවා. මේ පුළුවන්කම් අනුව මේ වෙනස් පුළුවන්කම්. ඒ පුජ්‍යලගේ දැනීමට අනුව. මේ සමහර අය ඉන්නවා මේ බණපද 3-4 කියනකොට රාත් වෙලා කියනවා. දැන් දාරුචීරීට බණපද 4යි කිව්වේ සහත් වෙලා ඊට පස්සේ මේ සිවුරු හොයන්න ගිහිල්ලා ඇත්ත පෙරුණා බෑ. මේ නමුත් එතෙන්දිම මේ කියනකොටම රාත් වෙනවා. මේ මොකද? අර යාගේ අර ඇල්ලිල්ල තිබුණේ නැති. තේරුණානේ? ඊළඟට දැන් අපේ බ්‍රහ්ම තත්ත්වයේ කතා කරනවා නම් ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන කියලා මානසික මට්ටම් වල ඊටාම සියුම් තත්ත්වයක් විගායිනේ තියෙනවා. ඒවා කියන ඕනේ හැටි අහලා තියෙනවා. ඒ මොනවද? ඒ අර සිත බස්ස නිමි ඇවිල්ලා ඒ නිමි ආපියකේ නොදැනෙන තත්ත්වයට එනකනුත් එක එක ධර්ම හැදෙනවා සිත්. තේරුණාද? සිත නිව හයිඩාර පාන් දැල්ල අඩු කරනවා වගේ, පාන් සිරුව අඩු කරනවා වගේ ඉස්සෙල්ලා බොහෝම සැරින් දිනවල වටේ ඔක්කොම පේනවා. යන්තම් මෙහෙම අඩු කර ඇවිල්ලා යන්තම් කලාමැදිරි එළියක් තරම දාපුවාම පාන තියනවද නැද්ද දන්නේ. එළිය විහිදෙන්නේ. අන්නේ වගේ තත්ත්වයක සිතේ ක්‍රියාකාරීත්වය එනවා. ඒකට කියනවා නේව සංඥා නා සංඥා. ඒක අන්තිමේ. ස්වාමීනි ඕහන්නේක කලින්දේ මේවද? ඔය නේව සංඥා නා සංඥා. සෝහම් වෙන්න මේ ඔච්චර දුර යන්න ඕනේ නැහැ. මේ කියන්නේ සිත බහින හැටි. සිතේ රත්වීම බහින හැටි. එරණි සෝහම් වෙන්න නේව සංඥාවට යන්න ඕනේ නැහැ. ඒ නේව සංඥා නා සංඥා ටික සෝහම් වෙන්නත් බෑ. මේ කියන්නේ සිතේ රත්වීම අඩුවේ ඇවිල්ලා අන්තිම නොදැනෙන තත්ත්වයට රත් වෙන මට්ටමට ආපුවාම තමයි දැනෙන්නේ නැහැ නොදැනෙන්නේ නැහැ කියන තත්ත්වයක් උදා වෙනවා. ඒකට කියනවා නේව සංඥා නාසය. තේරුණානේ? ඒක මේ සාමාන්‍ය ලෞකික හිතක තීන මට්ටම. එදා මම කිව්වා ඔය නේව සංඥා නාසඤ්ඤා ඔය මොකද්ද ආකාසන්නංචය විඥානංචය ආකින්චඤ්ඤා මේ ඔක්කොම අපේ සිතේ දැන් වැඩ කරනවා. නමුත් අපිට දැනෙන්නේ නිින්ද යන වෙලාවක් තියෙනවා. ඔය අවස්ථාව වලට බැහැගෙන ගිහිල්ලා
ඕන්න ඉවර වෙනවා සිතේ ක්‍රියාකාරී. ඒක දැනෙන තත්ත්වයට සිත දියුණු කරපු උත්තරමයෝ ආන්නේ තත්ත්වවල දැනීමින් ගිහිල්ලා ඊළඟට නිරෝධයට පත් කරන්නත් ඒ උත්තරෙන්න පුළුවන්. අපට ඒක සිද්ධ වෙනව දන්නේ. යන්තම් නින්දයනේ වෙලාවට ආවම ওই අවස්ථාවවලට සිත බැහැලා අන්න කිසිවක් නැති අවස්ථාවකට දැස්සාම සිත බවංග. බවංග වෙනවා කියන්නේ මොකද්ද? සිත වැඩ කරන නවතිනවා. සිතක් නැහැ වෙන්නේ. එනවනේ සිතක් නැහැ. ඒකට මේක බවංග අපි කියන්නේ බවංග සිත කියලා. ඒ කිව්වර වරදක් නෙවෙයි. බවංග කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලා කලින් සිත් පහල කර තිබිච්ච ඒ සිත්වල රත් වීම. එහෙම සිරුරේ වැඩ කරනවා අර සිත පහල වෙන එක නව. දැන් මෙයා මේ ඒ නින්ද ගියේ මොකද මෙයා? ඒ නින්ද ගියේ රත් වීම වැඩි වුණා. රත් වීම වැඩි වෙලා මේ ක්‍රියාකාරී වේගයන් ක්‍රියාකාරී තත්ත්වයට වැඩ කරන වැඩි තත්ත්වයට උස්සන් වෙලා. එතකොට ඒක නවතින්න හදන. මොකද නවතින්න හදන්නේ? මොලේ ක්‍රියාකාරීත්වය නවතින්න හදන. නවතින්න හදනකොට තමයි අර කිරා වැටෙනවා. තේරුණාද? ඒක නවතින්න හදන මොකද? ඒක ප්‍රමාණ ඉක්මවල වැඩ. එතකොට මෙයාම කිරා වැටෙනවා. ඒක නවතින්නයි හදන්නේ. ඒකට තවත් වෙලා ඉතින් මිනිහා වැටෙනවා. හිටගෙන ඉන්න බෑ. ඒ මොකද? කාලන ඔක්කොම නැවතුනවා. හැබැයි නවීන අය නම් තාම වෙනව නින්දයන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ එහි ගියා දෙන්නේ ඊට ඉස්සෙල්ලා. ඒ වෙලාවට සිත අවදි වෙලා. සිත. එතකොට එක්තරා නම. ඔව්. ඒක කියන්නේ කපි නිද්‍රාව කියලා භාගයට. ඇඟට නැහැ මේ හැබැයි ඉන්ද්‍රියන් ඔක්කොම වැඩ කරා. ඒ වෙලාව. යාන්තම් ඈ. ඊළඟට තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම නම් දැන් සමහර ඉන්නවා කතා කර නින්දාව අඩු වෙනවා ඈ සමහරුන්ට ඔය මොනවා හරි ඕපදූප කතා කරනවා නම් නිදා ගන්න ඕනේ නැහැ මියා සූදු සෙල්ලම් කරනවා නම් නින්ද යනවට සූදු සෙල්ලම් සමහර ඒ කාර්ය සරන් සෙල්ලම් එතකොට නින්ද යන්නේ මොකද ඒ වෙලාවට අර අපිරිය වෙලා ස්වභාවයෙන් බහින්ද හදන එකට අරමුණු දිදී ඒවා වැඩ කරව ගන්න. බවදානකොට ඔළුව හරි අමාරුයි. මොකද මේව රත් කරලා. ඒක සෞඛ්‍ය තත්ත්වයක්. ඒකයි නිදි මත එනකොට නිදාගන්නේ කියන්නේ ඒක ස්වභාවිකයි තුවාස. ඒක කිසි කරක් මේක අබලමක් නැහැ. අර අපි තට්ටු කර දැන් ඔය පාරිබුදිය ගන්න හරාගේ වල්ගෙමිරි ගන්න ඈ වල්ගෙමිරි කළා දක්කන්න වගේ අපිත් දක්කනවා මේ අපි ඒක හරි අමාරු වැඩක් ඒකෙන් ගා කෝඩුවට අමාරු එතකොට අර බැහැගෙන යන අවස්ථාවල් වල අර කිව්ව අවස්ථාවල් පහු කරේ ස්වාමීනි අවස්ථාව ස්වාමීනි ඔය මේ ඉන්න එහෙම දැන් හිත සමාක්ෂණය හිත නිවිගෙන ඉලා නින්ද යනවා ඔව් ස්වාමීන්ගේ සම්ප්‍රදායේ ඉන්නවා කලාතුරේ අසනීපයක් වලින් කරගෙනවා නින්ද ගිහින් නින්දේදී මිනිහා ඇදෙන් නැගිටලා නින්දෙන්ම ගිහිල්ලා මිනිහා දොරවල් වැදගෙන ගමහතුන්ට යනවා ඒකේ අපිට වතුර දාලා මේ පකරි චෙක් කරපු මොකක්ද කියන්නේ කියන්නේ ඒක මෙන්න හැවෙනවා. ඔතන ක්‍රියාකාරීත්වය මොකක්ද? ඒ හීන කිව්වේ මොකද්ද? යන්තම් අවදි වෙනවා සිත. පරණ නිමිත්තක් යාගෙට වැඩ කරලා මේ වෙවන්නේ. ඊට පස්සේ අර සිතේ ඒ නිමිත්තෙන් දෙන බලපෑමට අනුව එයාට ක්‍රියා කරගෙන යන්න පුළුවන්. අර සීතල දැන් වැඩිච්චාම අපේ බාප්පා කෙනෙක් තහතම 60ක්ම කාලක් විතර ගිහිල්ලා කෑ එකට විතර මිනිහට ඇහැරලා තියෙනවා මේ සීතල. මිනිහා බය දුවගෙන ඇවිල්ලා ඉතින් මේ දොරත් අරගෙන ගිහින්. ඒ සීතල වැඩි වුණාම අර ඔක්කොම වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට නැගිට.
දැන් අර එකම ස්වප්න මාධ්‍යයෙන් ඒ වැඩේ කරන්නේ. තේරුණානේ? එතකොට දැන් අපි ඔය ආකාසානංචායතනට කියන එක සම්පූර්ණයෙන්ම බස්සවුවාම ඒක තමයි ජීවිතයක ලෞකික ජීවිතයක පවතින අන්තිම චිත්ත ස්වરૂපය. එන්නේ එතනින් ඒ ධර්ම ටික ඉවරයි. තවත් ධර්ම වර්ගයක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ මොකද්ද? දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන්නේ. ඒ මොකද්ද? දිට්ඨ සුත මුත විඤ්ඤාත. දිට්ඨ කියන්නේ දැකීම. සුත කියන්නේ ඇති. මුත කියන්නේ ස්පර්ශය. විඤ්ඤාත කියන්නේ හැඟීම. හඳුනා ගැනීම දැනීම. මේ මොකද්ද මේ පෙන්නන්නේ? මේ පෙන්නන්නේ මේ සියලු දේවල් අර පඨවි ආපෝ තේජෝ වායෝ ඉඳලා මේ දේව සංඥා නා සංඥා වලට එනකම් ත්‍රිවිධ මානසික මට්ටම් වල තියෙන්නේ මොනවද? දිට්ඨයි සුතයි මුතයි විඤ්ඤාතයි විතරයි. සම්පින්දනය තේරුණාද? එතන තියෙන ශක්තිය ඒ ඔක්කොම ශක්තිය ඇතුලේ තියෙන මොකද්ද? දැකීමේ ශක්තිය තිබිලා තියෙනවා. ඇහිීමේ ශක්තිය තිබිලා තියෙනවා. ස්පර්ශ කිරීමේ ශක්තිය තිබිලා තියෙනවා. ඒවා හඳුනා ගැනීමේ ශක්තිය. ඒකට අර මුල ඉඳලම පිරිච්ච වැඩවල සම්පූර්ණ සම්පින්දණය ගත්තොත් ඔය හැම ශක්තියක් අස්තෙම දැකීමේ පුළුවන්කම තිබිලා. ඇසීමේ පුළුවන්කම, ස්පර්ශ කිරීමේ පුළුවන්කම, කල්පනා කිරීමේ පුළුවන්කම. ඒකට ඒ මොනවද? ඒ දෙන්නන්නේ අර මුල ඉඳලා මෙතෙන් එනතුරු හැදිච්ච නානා ධර්ම වල තිබිච්ච ක්‍රියාකාරී தත්ත්වය මොකද්ද? දිට්ඨ සුත්ත මුත විඤ්ඤාත. දිට්ඨ සුත්ත මුත විඤ්ඤාත. ඒක දැන් අපේ ජීවිතේ දැන් ගත්තොත් එක වෙලාවක ගත්තොත් එයාගේ ජීවිතෙන් කොල්ල තියෙන මොනවද කියලා අහුවොත් දැකලා තියෙනවා, අහලා තියෙනවා, ස්පර්ශ කරලා තියෙනවා, කල්පනා කරලා. ඔය ගුණ ඇර ජීවිතේ කරපු කිසිම දෙයක් නැහැ. මෙලඟි දවසක් මහත්ෙක් මිත්‍රා අර්ථ කළානේ. මං කිව්වා එක්කෙනෙකුට ජීවත් වෙන්න ඕනේ නැහැ. අපි ජීවත් වෙන්න අපි අදහසක් නැහැ. නමුත් අපි මේ ජීවත් වෙන්නේ කියන්නේ මොකද්ද? සිතෙන් දෙන බලපෑම නිවා ගන්න අපේ හදන. ඒකට අපිට අපි කියනවා ජීවත් වෙන්න ඕනයි. මොකටද ජීවත් වෙන්න ඕනේ කියන්නේ? අපේ සිතෙන් දෙන බලපෑම. ඒක තේරෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් කමක් නැහැ. ඒක මේකට අදාළ කොටසක්. සිතෙන් දෙන බලපෑම නිවා ගන්න ඉඳ හදනවා මිසක අපට ඉන්න ඕනේ. දැන් ඕනම කෙනෙක් දැන් මේ කොහොමද දැන් මට මැරෙන්නවත් නිදහසක් නැහැ මේ දරුවෝ. ඒ මොකද කියන්නේ? දරුවෝ ගැන හිතලා තියෙන සිතිවිලි වලින් වෙන වේග නිවා ගන්න මිනිහට වැඩ කරන්න වෙලා තියෙන නිසා මිනිහා ඒක කියනවා මම ජීවත් වෙන්න ඕනේ. ජීවත් වෙන්න නෙමෙයි මනුස්සයට ඕන මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. සංගසේ එහා දිනසාගන්න. දිනසාගන්න. කවුද? දිනසාගන්න. මේ දිවිනසාගන්නේ ඒ මිනිහාගේ සිතෙන් කියනවා බැරිය කියලා. ඔය ඔක්කොම ඉවර කරන්න තියෙන එකම ක්‍රමය මේකයි කියලා. ඊටන් ඒ අවස්ථාවේ මැරිය කියලා. තෝ මැරිය වෙන මොකද කරන්නේ? සර් දෙකම ජීවත් වීමටයි මැරීමටයි දෙකම තියෙන හිත දෙක බලපෑ. ඔව්. ඒ වගේ ඕන්න මහත්මයා ඔය දැන් මයින් ප්‍රශ්නයක් අහන්නේ. ඇයි නිකන් ඉන්නේ? හිතෙන් දෙනවා ගද්දෝ යහනවා. නැත්තම් මේක කරේ නිදිබුණ. නමුත් ඉන්න බෑ. හරි හිතේ වේගයක් දෙන්න. ඒ වේගය දුන්න හැටි හදපති ගානේ ඉතින් මම සිතෙන්දල වේගය මෙහෙම වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කිව්වා සිතෙන්දල බලපෑම නිසා ජීවත් වෙනවා. ඒකත් ඊළඟට සිතෙන් අහනවා එහෙමනම් දිවිනසා ගන්න සිතෙන්දල බලපෑම දිග. ඒක තහවුරු කිරීම සඳහා ඒක සැකයක් නැතුව දැනගැනීම සඳහා මේ ප්‍රශ්නේ අහන්නත් පුළුවන්. නෑ ඒක අහන්න පුළුවන්.
දැන් හැමෝම සිතෙන් දෙන බලපෑම මොකද? එයාට ප්‍රශ්න වැඩි වෙගෙන යන උත්තර දෙන්න බෑ. හරියට කවුරු හරි ගහන්න එනකොට ගහන්න පුළුවන් නම් මිනිහා වරෙන් කියලා අභියෝග. වැඩි වෙනකොට මිනිහා දුවන. හොඳ. ඒ කියන්නේ සිතේ. මොකද? දුවපියකි. මොකද? එයාට නෝ ඔක හැටියට බුටි කන්න පුළුවන් මිනිහෙකුට. යාවල් කැඩිලා දෙන්න. ඒ යාගේ සිතයි යදන්නවා. ඒකට කිසි කෙනෙක් ජීවත් වෙන්න නෙමෙයි ආස. මේ මතුවෙච්ච ප්‍රශ්න විසඳන්න යාට ඕනේ. ප්‍රශ්නයක් නැත්තම් ජීවත් වෙන්න ඕනේ නෑ. රාතන් වහන්සේ තුනේ. හරිද? එකක්වත් නැහැ. එතකොට මම ඉන්නේ මොකද? ඉඳලා වැඩක් නෑ. අර ගත්ත වේගය තියනවා මිසක මට නෙමෙයි. ඒ වේගය ඉවරනේ කාර්යයක කියන්නේ බලය තියෙනනේ උප්පත්ති බල. ඒ වේගය ඉවරනකම් මට ඉන්න වෙලා තියෙන එකකන් ඉතින් ඔය අනුන්ට මොනවා හරි කර ඉන්න යන දහට මං ඉන්නේ. අපේ ප්‍රශ්නේ මේකයි. ප්‍රශ්න වැඩි අපිට ප්‍රශ්න නිරවුල් කරන්න හදනවා මිසක ඉන්න නෙමෙයි අපි ආවේ. තේරුණාද? එතකොට ප්‍රශ්න වැඩි වෙච්ච මිනිහා තමයි අර කියන්නේ මැරෙන්නව නිදහසක් නැහැ. මොකද නිදහසක් නැති කියන්නේ එයාගේ සිතෙන් බලනවා මේක කරන්න ඕන. මේ ළමයා දීග දෙන්න. එයා කවුරුත් කියන්නේ. නමුත් මෙයාට කියනවා දීග දෙන්න. ඉතින් කොහොමද මේ මාසය ගන්න දුවපන් මම මේ මුකුත් රෝගර්ලා හොයනවද? කල්පන හරියටයි. එහෙම දුවන කෙනා දැක්කම අරුම් පස්සෙන් එනවන කපුටුවා. ඒ මොකද වෙලාදී? මෙතනින් කියන දී බැරිලා හිතු. පුළුවන් නම් දෙනවා එහෙනම් නිකන්. නෑ මම ඇවිල්ලා දිනෝ මේ විදිහට කවුරුන් නොගෙන ඉන්න තත්ත්වේ. ඉතින් මම කොහොමද දෙන්නේ මේක? කාටවත් නෑ. අන්තරාත්මයක් දෙන්නේ. එතෙන් ඉවරෙච්ච හැටි එයාට මේ ප්‍රශ්නේ නෑ. අයියා බැඳෙන්නේ. එතකොට ඒ දුවගේ ප්‍රශ්නෙට බැඳෙන්නේ මොකද? එයා ලෝකෙට බැඳලා තියෙනවා. අපෝ මේ මිනිහාගේ අර එකෙක් ඉන්න තාම රත්යාගේ කවුරුත් ගෙනියන්නේ අවනම් ගෞරවේ සැලකිල්ල තත්ත්වේ මේ ඔක්කොංගම මිනිහා දෙල්ලට තොණ්ඩු දාලා. ඉතින් ඒව හැදෙනකොට කොහොම හරි මේ දුව දීලා කවුරුත් මේක නිදෙන්නේ මේ ඉලව දීලා මේ අරවල් රැක ගන්න මිනිහාද දාඩිය මුගුර කරාගෙන ඉතින් දඟලන ඒව ඔක්කොම කඩපුවා මේක නෑ හිටපන් දිනු ගෙදර මං කන්න දෙන්න තාත මැරිච්චාම ඊට පස්සේ මිනිහ කාපි දැන් නෑ නේද මිනිහා දන්නේ දැන් මම කොහෙද ඉන්නේ කියලා බැලුවා ඉන්න කම්මං ඒ විදිහේ නිර්වලක් සිතට ලබා දෙන්නයි බුදුහාමුදුරුවෝ මේ දේශනාව. ඇයි මේ අනවශ්‍ය දුක් විඳින්නේ? මේ වුමන නැති නොදන්නාකම නිසා නේද මේ දුක් විඳින්නේ? ඒක නිසා දැනගන්නවා ජීවිතය ගැන ජීවිතේ දැනගත්ත හැටි. දුක්ඛේ කියලා જાතියකුත් නැහැ, කල යුතුයි කියන එකකුත් නැහැ. පුළුවන් නම් කරන්න බැහැ නිකන්. මේ කවුරුත් කරන්නේ එහෙම. පුළුවන් කල් ඉන්නවා බැරිදාට මැරෙන්න. ඒ අනිත්‍යවත් එහෙම. පුළුවන් නම් කරන්න බැහැ නිකයි. බැරි හන්දනේ මැරෙන්නේ. ඉතින් ඒක එහෙම කරනවා නම් ජීවිතය ආස් කර. අනිත්‍යව ප්‍රශ්නද? පුළුවන් නම් අන්තිම නම්බර එකට කරන්න. බැරිනේ. මේ මොකද කරන්නේ? බැරි නිසයි නිකයි. අන්නේ පිළිතුරු දෙන්න බුදුහාමුදුරුවෝ කිව්වා උපේක්ඛාවට ගන්න. අපි කර්ම දෙකක් පැහැදිලිද? එකක් තමයි ජීවත් වීමට සමතේක පස්සෙන් හිතෙන්ට බලවේගය. ඒ වගේම දෙවෙනි කාරණේ තමයි යම් කෙනෙක් තමගේ ජීවිතය නැති කරන්න උත්සාහ කරනවා ඒකත් හිතෙන්ට බලවේගය. තුන්වෙනි කාරණේ තමයි මේ දෙකම තේරුම් අරගෙන තමන්ගේ නිවැරදි අවබෝධය ලබාගෙන ඒක ඒ ලබා ගන්න යම්කිසි බලවේගයක් තියෙනවා. ඒ බලවේගය යම්කිසි බලවේගයක් කියන්නේ මේ සිද්ධාගම විතරයි යම්කිසි මෙහෙම වෙන්න බැරිද? ඒව නෑ. මෙහෙමයි. ඒකයි වෙන්නේ. ඒ බලවේගය මොකක්ද කියලා මහත්යා නේද? ඒක සිත. ඒ මොකද ඒක සිත. ඒ කියන්නේ සකස් මං කියන්නේ ක්‍රමයෙන් අලුත් දේවල් සකස් වෙනවා කියන මනෝධාතුවේ මොලේ ඒ අර ඔක්කොංගෙම ගත්ත යම්කිසි වැටහීමක්
ධර්මේ නෝනේ. ඊළඟට යා කියනවා ඒ ඔක්කොම අත්හරින්න ඕනේ මෙන්න මෙහෙමයි ඉන්නේ. ඒ කවුද කිව්වේ? එයා නෙවෙයි. අර එයාගේ ගත්ත දැලීමේ ධර්මයේ විසින් මෙයාට දෙනවා. ඕකට කරන්න ඕනේ මෙහෙමයි ඔය කරදර ගන්න. ඒකත් සිතමයි. ඒකත් සිතමයි. ඒකත් ධර්මයමයි අපි සිතේ කියලා ගන්නේ ධර්ම ගුණයකට. ඒ ඔක්කොම ධර්ම. සිතේ ජීවිතේ තැම්පත් වෙන ධර්ම. ඒකයි මම කියන්නේ කවදාකවත් කිසි කෙනෙක් බය වෙන්න නරකයි. නිවන් දකින්න බැරි වෙයි. අපි මේ කවුද නෑ ඔක්කොම නිවන් දකින්න. කොහොමද? මේ ධර්ම එකාසු වෙවි. යම් කිසි දැන් නැත්තම් දැන් මෙතන සෑහෙන පිරිසක් ඉන්නවා. මේ පිරිස මෙතෙන්ද ගෙනාවේ මොකද? ඒ ධර්ම විශ්ෙන් තමාට මේ දේ අසාගත්තොත් අද ඒකෙන් අලුත් ප්‍රයෝජන ලබන්න පුළුවන් කියලා ඒ කලින් අසාපු ධර්ම තුලින් තව රුකුලක් දුන්නා අලුත් ධර්ම ටිකක් තවත් එක්ක. දරනවානේ එහෙම මොනම ධර්මයක් නොදන්න මිනිහාව දෙල්ලට ලනුවක් දාලා ඇදගෙන ආවත් ලනුව බුදු කරන් මෙතෙන් ආව කැටි මැල්ලක්. ඒක මොකද? කොතන ඉන්න බෑ. ඉන්න බැරි කියන්නේ ඒ බලපෑම ඇතුලෙන්න. දැන් මෙයාට ඒ බලපෑම තියෙන නිසා මොනම දෙසකින්වත් නවතින්න බෑ මේ වෙලාව. ඉන්න ඕන වෙනම නෙවෙයි අර කාරණෙන් තවත් ඒකේ අභිවෘද්ධියක් මතු කරන්න ශක්තියක් තිබුණා. එතකොට අර දිට්ඨ සුත මුත විඤ්ඤා ඔය සෑම දෙයකින්ම අපි ලබන අයිතිවාසිකම් දිට්ඨයි සුතයි මුතයි විඤ්ඤා. විවිධයි. සම්පත් කියන්නේ ඔක්කොම. අපි ලෝකේ ගණන් බලලා තියෙන්නේ කොහොමද කියලා බැලුවොත් අපි ලෝකෙට හැරිච්ච වෙලාවට ඔය තුනෙන් තමයි අපි ලෝකේ විග්‍රහ කරලා තියෙන්නේ. දැන් ඒකත් කියන්නේ මොකද්ද? මෙහෙම ගොඩක් තියෙනවා. මෙන්න මේක හොඳයි. කියලා ගත්තා. ඒක දැන් තරුණේ කර්මියක් සොදබන්දි ගියාම ඇයිද රාම දැනුමින් ඉවිකම් කරගෙන ඉඳලා අන්තිමට ආන්න ඒක දැන් අන්න ඒකට කියන එකත් කියන. ඒ මොකද? සෑම එකකින්ම තෝරන ගතිය අපි ළඟ. ඒ මට්ටමේ ඔක්කොම තියනවනේ. ඒකට කියනවා අනිත ඒ මට්ටමේ තෝරගත්තේ කියන්නේ අනිත්‍යවට කියන්නේ මොකක්ද? නාන. ඒක මෙහෙමයි ඒක මෙහෙමයි ඒක මෙහෙමයි ඒක මෙහෙමයි. අපි ඕන අරක මේකයි මේක මෙහෙමයි මේක මෙහෙමයි. මේ හතර මේ පහමයි මේ හය මේ හත. මේ 12 මේ 15 කියලා මොකද? ඒ කියන්නේ නානත්. එතන ලිය. ඇයි මේකට එකට 12 කිව්වේ නෑ? එකට 12 කියන්න බෑ. එයාට තියෙනවා ඒකට වෙනස්ව පෙන්වන්න තව එකක්. ඒකට දෙකේ කියන්නේ. ඒක ටිකව නාන. දැන් අපි පාවිච්චි කරන ඕන එකක් දිහා බැලුවොත් ඒකත් නානත් සම්පත්ත තමයි. සම්පත්ත කියන්නේ ඔක්කොම කියන්නේ මොකද? සම්පූර්ණයෙන් එකක් තෝරගන්න ඔක්කොම ඇසුරු කරනවා. විවිධ. අනේ අර වාක්‍යයෙන් කියන අර කියන්නේ ප්‍රශ්න නැති කියනවා ප්‍රශ්න අහුවෙන්නට වෙන්න ජීවත් වෙන්නට ආසාව නැහැ කියනවා. ජීවත් වෙන්න ආසාව නැති වෙන්නේ ප්‍රශ්න නැති වෙනකොට. එකක් හරි තිබුණොත් ජීවත් වෙන්න ආසාව නෙවෙයි ඒ. අර ප්‍රශ්නේ නිරූල් කරන්න එපා. ඒ ප්‍රශ්නේ නිරූල් කරන්න තියෙන ඕනකමට අපි කියනවා ජීවත් වෙන්න ආසාව. ජීවත් වෙන්න ආසාව නෙවෙයි මේ තියෙන්නේ. ප්‍රශ්නේ නිරූල්. දැන් සමහරවිට අපිට වගේ ප්‍රශ්න නැති වෙන්න ඒකත් අපිට ආසයි ජීවත් වෙන්න. ඒක මොකද දන්නවද? ඔයාට කවදා හරි පරචිත්ත විඥාන ඥානෙ දැක්කොත් අපොයි මේකගේ තියෙන පුත්තනිය කියලා දාට කියයි. ඔයාට පෙන්නනවාද මේ මිනිහගේ ප්‍රශ්න? දැන් සමහර මිනිස්සු ඉන්නෝ වෙන කිසි ප්‍රශ්නයක් නැහැ උඩු ගහන ප්‍රශ්න විසඳුම්. එක්කෙනෙක් පිළියෙන් ඇනලා එහෙම කැපුවා. ඔයාලා හිතන් මිනිහම වෙලාගෙන ගෙදරින් දිව්වා. තාත්තු පළයන්. ඒ මොකද? අරකේ මොකද ඔය අසරණ ඉන්න වෙලා තියෙන්නේ? අර කුඩු වලින් අලුත් ධර්මයක් හැදෙනවා. මොකද? ඒ පුස්බට, ඒ පාටට,
ඒ සංඥාවට ඇදුම් දෙන ශක්තියක් ඔළුවේ හැදෙනවා. හැදිච්චාම කුටු ගානකට මිනිහා කුලොක් වෙනවා. අනේ යාට උනේ මොකද්ද? අනවශ්‍ය අහිතකර ධර්මයක් ඔළුවේ ඉඳි. හැබැයි මොක නවත්තන්න. මොකද? තුංගවුරුද්ද කිරි දාලා තිබ්බ හැටි. මේ අර ධර්මයේ ලියන මොකද කුඩු නැහැ නේද? අඩුවේ. ඒක අපි ධර්ම දැනගන්න ඕන නම් ඒ මිනිස්සුන්ට හිංසා කරන්න ගහන්න ඕනේ. ඒ මිනිහා මේකෙන් අයින් කරලා තියන්න. අයින් කරලා තිබ්බ හැටි අනේ මනුස්සයා ඒකෙන් දෙන්නේ. අසරණ කොච්චර වද පෙරෙන්නේ. අද ඊයේත් තිබුණේ පතාවක් කියන්නේ ඒ රෝග කොච්චරද ගන්න. මොකද ඒකට දීයේ පිළියම දීලා නැහැ. මේ බුද්ධ ධර්මයට අනුව ඒවට සියල්ලට පිළියන්නේ. හැබැයි ඒවට ඉතින් අපි අර විශේෂ පක්‍රම යොදන්න ඕන. නමුත් ඒවට පිළියන්නේ. අර ධර්මයක් හැදිලා යන. දවරා කුගා අපි දවස් සබහන සමාර වෙනවා. අබින් කලායට අබින් කාලා හිටන් ඕනෙට මන් නටන්න පුළුවන්. අබින් නැති ඉච්චාම ඇඳක් ගන්න ඒ හොඳ මාද්දල හේත් වෙලයි. මොකද අබින් නෑ. අබින් ගත්ත හැටි අර ඔක්කොම හරි. ඒ මොකද අලුත් ධර්මයක් හැදිලා අනිත් ධර්ම වේ අර ක්‍රියාකාරීත්වය වේගලා මේකෙන් ඒවා ඔක්කොම අවදි කරන්නේ මේක දාන්න ඕනේ. දැන් මේක නරක ධර්මයක් නෑ. ඉතින් මේ අබින් ඒක අනාගතයට බලපානවා. දැන් අපි ගොම මැරිලා යනවා. මැරිලා කියන අනාගතයට බලපාන. අනාගතයටත් බලපාන. ඒකයි බහන්නේ. මොකක්ද අනාගතයට බලපාන්නේ? උම්මත්තකේ වෙලා උපදින කල්පනාකාරී නැති මිනිස්සු වෙලා උපදින. වල උපදින කාලේ දැන් මම දන්නවා. කීප දිනක් ළමයි මම දැකලා තියෙනවා. ඒක පොඩි පැටව මිලෝ කල්පනාවක් නැහැ. කණ්ඩ දුන්නත් කනවා මෙහෙම කළ බලයි. ඉතින් අම්මා දුක් විඳිනවා තාත්තා දුක් විඳිනවා. මොකද්ද මේකට කරන්නේ? ඉතින් මේකට කරන්න දෙයක් නෑ. උන් ගෙන්නන අයිතිවාසිකම නැතුව තිබුණා නම් මේ බලනකොට ඒ ගෙන්නන ශක්තිය මේ ළඟද කියලා. උන්ටත් මොකද? ඒකට කුඩු ටිකක් දුන්නොත් සමහර විට කුඩු හන්නේ. මොකද ඒවදීම අරව නැගිටිනවා. අන්නේ. අන්න දැන් මෙතන ඒකත් නානත් සබ්බත් කියලා කිව්වේ මොකද්ද? අපේ ජීවිතේ ක්‍රමයේ අර හිතසුත මුත විඤ්ඤාත වලින් ඒකත් නානත් සබ්බත් තමයි කරන්නේ. හිතසුත මුත කියන්නේ අතර ඒකත් නානත් කියන්නේ තුන. අර පඨමින් පඨවිතෝ සංජානන කියනවා වගේ මේවා ඔක්කොන්ටම ඒක තියෙනවා. ඒකට ඒ විදිහට හැම එකටම දැන් ඒකත්තං සංජානාත් ඒකත්තං සංඤත්තා ඒකත්තං මේකි මඤ්ඤති අන්නේ හැම එකටම මේකෙන් ඔය එකක් ඔවා කියන්නේ මෙයා එන්නේ නැහැ මොකද හැමදාම ආඳුරෝ සංජානාති කියන ඕකහන්නේ යන්නේ නැහැ මම කියන්නේ ඒක නිසා මෙයා පරිසංගම එයාට යහපතක් කරන්න ඉබේ අතරින් පරිවිත කියලා සංගතයේ දැනගන්න වගේ ඒකත් එකෙන් දැනගන්න ඔව් දැන් අපි කියමු දැන් ඔන්න මේක හොඳයි කියලා තේරුවා. හරි? ඒ මොකද්ද? එයාගේ අර ආකෘතියගේ ආකර්ෂණීය වෙන කාන්දම් දිනවනේ. මේ කාන්දම් ආකර්ෂණය වෙන්නේ ඒකට විතරයි සැරේ. ඒ සැරින් ආකර්ෂණය වෙනකොට මෙන්න මේක කියලා කිව්වේ මොකද්ද? ඒක නෙමෙයි. මේ සිතේ අටගත්ත වේගය අන්න මෙන්න මේකත් එක්ක මෙන්න මෙච්චර ගණනකින් මේක වැඩ කරනවා කියලා යට දැනෙනවා. අර පටවින් පටවිතෝ සංජානාති කිව්වා වගේ මේකට දැන් සියලු පටවි ඔය ඔක්කොම සංකීර්ණ ශක්තියක් මේකට දැන් වැඩ කරනවා කියලා. ධර්ම උපදිනවා කියන්නේ ඔව් දැන් පඨවිම පඨවිතෝ සංජානාති කියන අවස්ථාවේ ඒ ධර්මය ඇති වෙනකොට මේ ඒකත් කියන ඒ සිතේ ඒකේ කැලලක් තියෙනවා. ඒකේ සම්බන්ධතාවය මේ ඒකත් කියන එක අර මුල් අවස්ථාවේ තියෙනවද කියලා අර ධම්ම ශක්තිය ක්‍රියා කරගෙන එනකොට ඒකත් කියන ක්‍රියාකාරීත්වය ඒවා හැදුනට පස්සේ මේවා කොහොමද? ඒ මුල් අවස්ථාව ඔය කියන්නේ ඇටම් එකක් හැදෙන හැටිනේ අපි මුලින් කතා කළේ. ඒ ඇටම් එක හැදුනට පස්සේ ඒ ඇටම් එකේ තියෙන ශක්තිය විහිං තමයි හැදිච්ච ශක්තිය ඔය දැන් ජවය කියලා කියන්නේ. ඒ ජවය විහිං තමයි මේක හොඳයි මේවා හොඳ නැහැ. ඒවා අර අතෙන් දෙයකට ඒක පාර එනවනේ ඊළඟට නිබ්බාන කියලා අවසන් හැම මිනිහෙක්ම මේ ලෝක දහතේ නිබ්බානය බලන
බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඉස්සෙල්ලා මේ කවුරුත් නිබ්බානේ බලන්න. ඒ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? එයා හැම වෙලේම එයාගේ මානසික පීඩන නැතුව ඉන්න හැම දෙනාට ඕන. ඒ මොකද්ද? මානසික පීඩන නැතුව ඉන්න නම් සිත නිවෙන්න ඕන. සිත නිවෙන්න ඕන. එයා බලාපොරොත්තු වෙනවා සිතේ නිවීමෙන් ලැබෙන අයිතිවාසිකම්. මොකද මේ කරදර නැතුව ඉන්න නැත්තම් හොඳයි. ඒ මොකද්ද එයා බලාපොරොත්තු වෙන්නේ? එයා බලාපොරොත්තු වෙන්නේ මේ කරදරේ කියන්නේ මොකද්ද? අර තමාගේ සිතේ ඒ දේවල් අරමුණු කරගෙන නිමිති කර සම්බන්ධ කරගෙන ඇති වුණා වූ වේග උගලන්න බැරි එකයි මේ කරදර කියන්නේ. ඒ කියන්නේ කරදර කියන්නේ ඒකයි. දැන් අතන ගෙදර කන්නේ නැහැ, මෙතන ළමයි කන්නේ අසනීපෙන්, මෙතන හරිල් තවත් යාගේ ගෙදර ඇත්තු කරදරින් මේ මනම් ගොඩක් නායක් තිනවා. මනම් ගොඩක් මේ එකින් එකට හිතනකොට පතු වෙන ගිනි තියෙන. ඒ අන්තෙන් මේ අන්තෙන් අරන්. ඔය ඔක්කොම එක්රොක් වෙච්චාම උහුලන්න. ඒ කීප පොත්තකින් කීපවත්කින් පත් වෙනවා මිනිහ. ඒ පත් වෙන එක මිනිහ කියන්නේ මේවා මේ ඔක්කොම කරදර දැම්මනවා. අරවයි කරදර කියන්නේ. ඒවා නෙමෙයි කරදර, මේකයි කරදර. මේවෙන් උපදින මේ ගින්න උහුල ගන්න බෑ. ඒක කරදරයි. ඒ කරදර කිව්වා අපි තෝරලා දුන්නා. කරදර කියන්නේ මොකද්ද? ක්‍රියාව දරාගෙන සිටීම. ක්‍රියාව දරාගෙන සිටීම තමයි කරදර කියන්නේ. එතකොට මොකද්ද මෙතන ක්‍රියාව? අතන ළමයාට සනීප නැහැ. එයාට කොහොමද හොඳ කරන්නේ කියලා හොඳ කරන හැටි ක්‍රියාව වෙදගෙන යන හැටි බින්තරන් දෙන හැටි ළමයාට වැඩි වෙන හැටි අපි මෙතන එක ක්‍රියාව. අතන නායකටිට මුං එයි දන්නේ නැත්නම් නාය යන්න මේ කොහොමද ගන්නේ? එතන එකද ක්‍රියාව. ඒවා ඔක්කොම දරාගෙන දිනවා. ඒව වැඩ කරනවා. හැම ක්‍රියාවක්ම වැඩ කරනවා. හරියට මෝල් පහක් වැඩ කරනවා. මේ මෝල් පහේම වැඩ කරන දුම් එක කටකින් ඇසියෝ කොච්චර සැර දුමක් යයි. අන්න ඒ වගේ මෙයාගේ මෝල් පහක් වැඩ කරනවා. ඒකේ ගිනි පහම මෙයාට ඉන්නවා. එයා කියනවා කරදරයි. කරදරය කියන්නේ අර ක්‍රියාවල් ඔක්කොම සිටී දරාගෙන වැඩ කරනවා. ඒක නිසා බැරි වෙලා යකිවොත් ළමයාට මේ දෙනවා මොකක්ද කරන්නේ නුනොත් වෙන්නේ. මේ ජන සල්ලි නැහැ. ඉතින් මොකද කරන්නේ? කොත්තමල් ටිකක් දෙන්න. කොත්තමල් දිනා සල්ලි නැහැ. කවුරු හරි අට උදව්වක් කරන්න. ඉතින් තියා ටිකක් දෙනවා. තැල්ලොත් ටිකක් දෙනවා. තෝ ඉන්නේ මොකද? එතන මෙයාට පුළුවන් නම් එහෙම කරන්න. එයා එතන කරදරයක් නැහැ. එයා ක්‍රියාව දරාගෙන නැහැ. එතකොට ඔහොම ඉන්න පුළුවන්ද? මොන මුර්ගියෙක් වගේ ඔහොම හිටියද? ඒ මොකද එයාම කියනවා එයාටම කියා ගන්නවා මේ මුර්ගියෙක් වගේ මේව ගොංකම් කර මෝඩකම් කර ඉතින් ඔය මුර්ගකම් තමයි මේ අපි කරන්නේ කියලා. ඉතින් මුර්ගියෙක් වගේ හිටින්න බෑ කියන්නේ. ඇත්ත තමයි. මුර්ගියෙක් වගේ හිටින්න බෑ. ඒක තමයි යා දඟලන්නේ. මුර්ගියෙක් වගේ හිටින්න බැරි ඒක ඇත්ත. මුර්ගියෙක් වගේ අර දඟලන්න යනවා. ඒකට දැන් ඒ දරුවෙක් ඉන්න පියෙකුට ඕක හිතන්න පුළුවන්. බෑ. ඒ මොකද? එයාගේ සිතේ වගකීමක් හිතට අරන් තිනවා. ඒක එයාගෙන් කෙරෙනවා. එයා ඒ දුක විඳින්න ඕන. මොකද? ඇයි මේ අතගෙන ගත්තේ? දැන් කවුරු හරි බෝඩස්ලා විදෙට් එකක් කැමත් දෙන්න. ඉතින් බැරි හරි වෙලා දෙන්න ඕන. මොකද කන්නේ බෝඩස්ලා ගත්තේ මාසෙට ගන්න. ඒකන මුලින් බෝඩස්ලා නැගෙන ඉන්න ඕන. ඒ කටපස්සේ උන්ට කන්නේ. ඒක ඉතින් මේ මැදදී හදන්න බෑ. නමුත් මුලින්ම කරලා දැන් උනත් ඒවා දැනගත්තාම තියෙන ප්‍රයෝජනය. ඒවට ගිලාත් මට පුළුවන් හැටියට කරන්න. අන්න ගානක තියෙන්නේ. අර නැගගෙන යන පුළුවන් හැටියට. ඒ දෙනුනේ ලක්දිනවා. වෙන අය ගෙවන වාට්ටුවල දානවා. ඉතින් මම හරි ස්පීතාලේ යනවා. ඉතින් මම උදේ හවසින් බලනවා. ඉතින් ඔය මගේ මට්ටමේ හැටියට ඊට වඩා කරන්න බෑ. ඉතින් යන්නේ විදිහට. ඉතින් මම කරනවා. අන්න ඒ එක පුජ්‍යලයා ඉන්න මට්ටම් වල වෙනවා. ඒ පුජ්‍යලයා ඉන්න මට්ටම් වල හැටියට නිවන්නයි බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කොසල් රජුන්ට දේශනා කරපු බණ සුනීතට දේශනා කළේ. සුනීතගේ හැටියට සුනීත දේශනා කළා. සෝපාගගේ හැටියට සෝපාගන පටාචාරාවගේ හැටියට පටාචාරාව.
ඒ පුද්ගලයාගේ. අපි කිව්වොත් දැන් අර විදිහේ කරදර ගොඩක් කියන්නේ ගෘහ ජීවිතේ බැඳිලා වගකීම් ගොඩක් තියෙන කෙනෙකුට භාවනා කරන්න එන්නක භාවනා කරන්න මොනක් භාවනාවද මනුස්සයා. දැන් යාට ගෙදර ඉඳන් අරකින් නිවෙන්න උගන්නන්න. එතකොට එයා ගෙදර ඉඳන් එයාගේ මට්ටමේ හැටියට නිවිලා එනකොට එයා කවදා හරි අතෙන්ද එනවා. එහෙම ක්‍රමයක් බුදුහාමුදුරු පෙන්නනවා. මේ නිබ්බාණය කියන එක අපි හැම වෙලේම බලාපොරොත්තු වෙනවා. වරද මොකද්ද? නිබ්බාණං අභිනන්දති කිව්වා. ඒක තමයි අපේ කියන අවසානයේ. මොකද මේ ඔක්කොම ලෞකික පැත්ත මේ පෙන්වීම මෙච්චර දුන්නේ. ඊට පස්සේ අනිත් පැත්තට හැරෙන හැටි නම් බොහොම අගේ. නමුත් මේක අවසන් කළා. මේ නිබ්බාණය මේ ලෝක ධාතුවේ හැමදෙනාම බලාපොරොත්තු වෙනවා. නිබ්බාණය තමයි හැම වෙලේම කතා. හැම වෙලේම මොනවා? මොකද ඒකෙන් නිවෙන්නේ, මේකෙන් නිවෙන්නේ, අරකින් නිවෙන්නේ. දැන් තපුනේ යම් කිසි ගෘහ ජීවිතයටපත් වෙන්න ලෑස්ති වෙලා. එයා ඒ අදහසින් ඉන්නකොට. එයා හිතන්නේ මොකද්ද? නිබ්බාන. මොකද්ද එයා හිතන්නේ නිබ්බාන? අනේ දැන් මේ තියෙන මගේ මේ ආසාව. මේක කවදා අවසානයක් වෙයි? නිබ්බානේ නැද්ද? හැබැයි කියා වැටින්න තමා. තව නිබ්බානේ කරා. නිබ්බානේ කියලා පරිගණන ලම්බොත් හොරේ බජාය. නිබ්බානේ කියන මෙලම කියලා පරිගණන ලම්බොත් නම් බොහොම ලස්සන. දාන්න. අන්තිමේ කියලා දාන්න. මේ හැම වෙලේම නිබ්බානේ බලාපොරොත්තු වෙනවා. නිබ්බානය අභිනන්දනය කරා. මොකද්ද? නිබ්බානයේ එල්ලෙලයි. එල්ලෙන්නේ කියන්නේ මොකද්ද? අර ලෞකික ජීවිතයේ කොණු කොල්ලා තියෙන හැටි බුදුහාමුදුරු පෙන්නනවා. අර නිවීම හැටි නිවා ගන්න නෙමෙයි මෙයාට ඕනකම කරන්නේ. ඒකෙන් නිවාගෙන ඒකෙ එල්ලෙන්න. මොකද්ද? දැන් අපි කියු යම් කිසි කෙනෙක් කෑමක් කන්න ආසයි. ඒ මිනිහා ඒක ගෙනල්ලා කනකම් මිනිහට සම්ප්‍රේ සැලසිල්ලක් නැහැ. අන්න කනවා. කාලා මිනිහා අභිනන්දනය කරනවා. මොකද කනකොට මිනිහට රසක් උපදිනවා. රසය එල්ලෙනවා. ඊට පස්සේ තවත් කේක් ඕන වෙනවා මිනිහට. අන්න අභිනන්දනය කියන්නේ එල්ලෙනවා. බුදුහාමුදුරුවෝ වදාරනවා එල්ලෙන්නේ නැතුව අයින් ගියන් එතකොටයි සම්පූර්ණ නිවා ගන්න පුළුවන්. උඹට වැරදිලා තියෙන්නේ. මොකද එකක් නිවනකොට තවත් දෙකක එල්ලිලා. බඩගින්න නිවා ගන්න අර අමාරුව නිසා කැම ටිකේ ගන්නලා කාලා ඊට පස්සේ ඒකේ තෝරමාළු ගෑල්ලක් තිබිලා ඒක රහ වැටලා දැන් මිනිහා තෝරමාළු දැන් බත් නෙවෙයි මිනිහට තෝරමාළු ගෑල්ලක් ගන්නකම් ඒ අන්න අභිනන්දේ මොකද්ද අරකේ යා මුඩින් හිතාලා කරන තෝරමාළුවන් මුඩිලව හරිය බඩගින්නට ගෑ ඒක ඉවරයි කියලා අභිනන්දේ ඉවර කරන්න බෑ හේතුව මොකද අපේ ළඟ තියෙනවා ඒවත් එක්ක ආකර්ෂණය වෙන ශක්තිය. අභිනන්දනයේ කියෝකට. ඒ ආකර්ෂණය වෙන ශක්තිය විහිං අර කල්ලා ගන්නවා ඒක ටික අභිනන්දන. ඒතොරමානු කියන රසය නසුවද පාට නානා දේවල් එක එල්බ ගන්න ගතිය තියෙනවා. ඒක නිසා මේක විහිං නැවත ඒකෙන් බේරනකොට මේක එල්ලෙනවා මේකෙන් බේරනකොට ඒක එල්ලෙනවා. ඒ එල්ලෙන්නේ මොකද්ද? අර ඇතුලේ තියෙන ශක්තිය. ඒකට යොදන පිළියම පිළියම ලැබෙන වෙසක් එකකින් පස්සේ කියනවා මොකද දන්නවද මේ වෙසක් දාසේ ඔය කල්බලව කරන්නේ අග්‍රවන්නේ නන්දනේ හොඳයි කියන්නේ ඉදනන්දති පෙච්චනන්දති පුඤ්ඤෝ උභයත්තනන්දති කත පුඤ්ඤෝනි කත පුඤ්ඤෝ පින්කම් කරන දැනත්තා උභයත්තනන්ද ආයෙලිලා ඉන්නේ කිව්වා ඉතින් පින්කම් එල්ලිලා ඉන්න හින්දා යන්න බැරුව කත පුඤ්ඤෝ ඔය පුඤ්ඤලාට වෙන වැඩේ කත පුඤ්ඤෝ උභයත්තනන්දති නන්දනේ කියන්නේ ඒකේ ඉඳලා ඒ පුණ්‍ය ස්වરૂපයේ බුදුහාමුදුරුවෝ අගය කළේ නැහැ. එල්ලෙන්න හරි හොඳ පැත්තක් තියෙනවා කියන එකයි කියන්නේ. කත පුඤ්ඤෝ හොඳ වැඩ කරන එක්කෙනා ඒකෙම එල්බ ගන්න ඒ රසයේ එල්බ ගන්න. රසයේ එල්බගත් වර්ධ නිසා එයාට සංසාරෙ දිගට යන්න සිද්ධ වෙනවා. ඒකයි ඕ පාවිච්චි නොකර කත පුඤ්ඤෝ මේ අර නිබ්බාණං ගච්ඡති කියලා කියන්න බෑ බුදුහාමුදුරුවෝ. අපි නම් ගති කියලා.
තේනවනේ? ඒවා හැම තැනම තියෙනවා ඒවට පිළිතුරක් නැතිව නෑ. ඔන්න ඉතින් දැන් අද මම ලෞකික දැන් මූලපරයය සූත්‍රයේ ලෞකික පැත්ත ගැන ඔන්න අපේ අවසාන. ඒ දැන් තේරුම් ගන්න ඕන අපි මේ බුදුහාමුදුරුවෝ අපිට මේ නිබ්බාණය ගැන කතා කරලා තියෙන්නේ අලුතින් කතා කරපු එකක් බුදුහාමුදුරුවෝ. අපි හිතමින් සිටින එක ලබන හැටි විතරයි බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කියන්නේ ඔය ඔක්කොට වඩා හොඳ නිබ්බාණයට යන්න කියන ඔය නිබ්බාණයට කියලා කිව්වා නෙමෙයි. අපි හොයමින් සිටින එක උන්වහන්සේ ලබන හැටි කියලා. එච්චරයි බුදුහාමුදුරුවෝ කියන්නේ. අලුත් දෙයක් අපේ ජීවිතවලට එක්කාසු කරලා නැහැ. අපි ජීවිතේ හැම වෙලෙම නිබ්බාණය හොයා ආවා. හොයා ගන්න හැටි ලබා ගන්න හැටි දන්නේ නැති නිසා අපි නිබ්බාණය අභිනන්දනයෙන් ඒක සිටිවිල්ල විතරයි. ඒක නිදිල්ලක්, ඒක ලැබිල්ලක් නෙවෙයි. අන්න ඒකයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ අලුතෙන් අපේ ජීවිත හැදගස්සන්න හැදුවේ නැහැ. අපේ ජීවිත අපේක්ෂා කරන දේ ලබන්නේ කොහොමද කියලා. ධාරීට ඉස්කෝල ගුරුවරයෙක් කොහොමද? ළමයා මොනවද? වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න එන්නේ. වෛද්‍ය. එනවා මෙතන උගන්වන්නේ වෛද්‍ය විද්‍යාව. ඉතින් එයාට ඕන නිසා වෛද්‍ය විද්‍යාව උගන්වන්න. එයා එපයි කියලා මට ඕනේ වෛද්‍ය විද්‍යාවක් නෑ. මම යනවා මේ මෙතන. ඉතින් යනවා. බුදුහාමුදුරුවෝත් එහෙමයි. අවදාකත් ඇද්දේ නැහැ කිසි කෙනෙක්. වරෙන් මගේ මේ පිරිසට බුදුහාමුදුරුවෝට පිරිසෝනුනේ. කවුද මේ ජීවිතයේ දුකින් මුදව ගන්න කැමති? අන්නේ දුකින් මුදවන ශාස්ත්‍රය විතර මම ඕන මිනිහට දෙන්න. ඒකයි බුදුහාමුදුරුවෝ. ඕන අදට අපේ දේශනාව දැන් වෙසක්කොළ කාලේ අපි ගමන රාස්පතින්ද නැහැ. ඉතින් මේක පහවිලා ඊළඟ රාස්පතින්ද තමයි කියන්න වෙන්නේ. ස්වාමීන් වහන්සේ ආණ්ඩාන ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. සත්‍යම ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා ගිහිල්ලා නින්දට වැටෙන අවස්ථාවටපත් වෙනවා. ඒ රත්ීම වැඩිකම නිසා නින්ද යනවා කියලා වහන්සේ විග්‍රහ කරනවා. මොකක්ද ටිකින් සිටේ චිත්තක්ෂණ කට ගන්න ප්‍රමාණය අන්තිම අනුමංශකේ තාපකත්වයේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා එනකොට ලෝභ, දෝෂ, මත්ත්‍ය, තණ්හා, රති, රාග ඔය සත්‍යට ඇවිල්ලා කියනවා හරියම අත්‍යන්තයකට මෙහාට වැටෙනවා. අර පැත්තෙන් නින්දයන්මයි කියනවා මේ රත්වීම අධික වීම නිසා. ඔන්න ඔය පරතරේ ඒ මොකද දන්නවද මුළු දාසෝ ලෝභ දෝෂ මෝහ මාන ඊර්ෂ්‍යා ක්‍රෝධ ඔය කියු නරක ආදී ඔක්කොම ඉතින් දරාගෙන රත් කර කියලා මේකේ තියෙන ද්‍රවයන් වේලෙන්න පටන් ගන්නවා. ඒ කෙලෙස් ශක්තිය නිසා. ඒ ද්‍රව වේලුනාම මේක වැඩ කිරීමේ අර නිදහස් ගතිය නැති වෙනවා. ඒව හැමෝම නවතින්නයි බලන්නේ. කෙලෙස් නැති ඔය ජාගරියාන යෝගී කියන්නේ ඕකට. කෙලෙස් නැතුව සිත පවත්තන පුජ්‍යලයාට ඒ කියන්නේ මහා ලොකු ජීවු තත්ත්ව නෙවෙයි. සාමාන්‍ය කෙලෙස් නැතුව සිත පවත්වුවොත් එයා සෑහෙන කාලයක් එයාට ක්‍රමයෙන් නිින්ද අඩුයි. දැන් රහතන් වහන්සේලාට නිදා ගන්න බෑ. බැරි කියන්නේ නිින්ද කියලා එකක් නෑ. මොකද උන්වහන්සේලාගේ අර ද්‍රව වේලෙන්නේ නෑ. හැම වෙලෙම ක්‍රියාකාරී තත්ත්වෙන් දෙන්නේ. ඒක නිසා උන්වහන්සේලාගේ සිත ජාගරි අනුയോഗයි කියන්නේ. ජාගරි අනුയോഗය කියන්නේ නිරන්තරම අවදි වී සිටීමේ ශක්තිය දැන් ගොනු වෙලා. ඒකට අපට ඔය දවසේ කෙලස් වල වේග වලින් අර ද්‍රව වේග එක්තරා කාල සීමාවක් දෙන්න ඕන. ඒ ද්‍රවයන් වැඩි. ද්‍රවයන් වැඩුණට පස්සේ මෙයාට නැගිටින්න නැතුව ඉන්නත් බෑ. කොච්චර බෙල්ලි නැගිටින්න නැතුව හිටියත් නිින්ද යන්නේ නැහැ. ඒ මොකද අර ද්‍රව වැඩිලා දැන් ඉන්ද්‍රියාව වැඩ කරනවා. ඉතින් නැගිටින්න වෙලා තියෙනවා. ඒකයි අනාත්මයි කියන්නේ. තේරෙනවද? ඒ ස්වාමීන් වහන්සේ ද්‍රවයන් මේ ඉදීම වියලිලා යාම නිසා නිින්ද හට ගන්නවා. නින්න අර ස්නායු වැඩ කරන්නේ නැතු යන්නේ. ඒවට නිදහස නැහැ. ඒක ග්‍රීස් වේලිලා. ඒව වැඩ කරන්නේ නැති වෙන අඩු වෙනකොට මේ පාලන ශක්තිය අඩු වෙනවා නිින්ද යන්නේ. නිින්දදියා අර ඒ දිවිච්චව වේගිච්චව වැඩෙන නිසා එක්තරා වෙලාවක් වෙනකොට ආන්නයට අර ක්‍රියාකාරීත්වයට වැටෙනවා. දැන් ඔන්න ඉන්ද්‍රියව වැඩ කරනවා. එයාට නැගිටින්න ඕන. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ කෙලෙස් ගතිය තියෙන නිසාම තමයි මේ නිදිමත එන්නේ. නැත්තම් එතකොට ස්වාමීන් වහන්සේ මේ පොතක පාලි පාඨයක් සහිත මම දැක්කා. මම පාලි පාඨය දන්නේ නැහැ. ලෝකයේ සැපසේ නිදා ගන්න අතර මමද කෙනෙක් නේ කියලා බුදුරජාණන් වහන්සේ කිව්වා කියලා.
ලෝකයේ සැපසේ නිදන්නන් අතරේ මමත් කෙනෙක් කියලා. මමත් කෙනෙක්. ඉතින් ඒක ගැන මොකක්ද අහන්නේ? මම අහන්නේ ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවෝ නිදාගත්තද කියලා. ඒකනේ කෙලෙස් නිසා බුදුහාමුදුරුවෝ එළවන ස්වාමීනි අර ජනනෝත් අර විදිහේ පාළි පාඨකින් කිව්වයි කියලා කොට දැක්ක. බුදුහාමුදුරුවෝ සැපසේ නිදනවයි කියලා යම් කිසි කෙනෙක් ලෝකේ කතා කරනවා නම් හැබැයි මම ওই පාඨ දැක්කෙත් නෑ මුකුත් නැහැ. බුදුහාමුදුරුවෝ බේර ගන්න එපා. මාතරං සැපසේ ඒ නිදි නෙමෙයි. නිදි කියන්නේ මේ මුසපත් වීම. ඒ නිදහස් අයිතිය පාවිච්චි කරන කෙනෙක් ලෝකේ නෑ කිව්වා. මොකද උන්වහන්සේලා මේ සමාපත්තිය ඵල සමාපත්තියට සමවැදිච්චාන් පස්සේ ඒ එකම හිතක් එක්කයි ජීවත් වෙන්නේ මුළු කාලේ මුළුනේ කියන්නේ එළි වෙනතුරු උන්වහන්සේලා ඒ සිත පවත්වමින් කිසි පීඩනයක් ඇති වෙනවා අවදි වෙලා නැගිට්ටේ වෙනදා වෙන අය වගේ හොඳට වැඩ. ඒකයි ඒ කිව්වේ නැතු බුදුහාමුදුරු බුදිය ගන්නවා කිව්වනේ. බුදුහාමුදුරන්ට බුදිය ගන්න කිව්ව කියන්නේ ආරාධනා කළා බුදිය ගන්න බෑ. ඒ බුදිය ගන්න ගැජට් එකම හදලා නැහැ. එනවනේ. උත්තරයි ප්‍රශ්න. නෑ බ්‍රහ්ම ලෝක කියලා කිව්වේ ලෝක කියන්නේ මහත්මයා මේ තීන තත්ත්වෙන් අන්‍ය තත්ත්වයටපත් වීම. මේ සිත මුලින් තිබිච්ච තත්ත්වයට වඩා අන්‍ය වූ තත්ත්වයට පෙළෙනකොට ඒ පෙරලීම පිරිසිදු පෙරලීමක්. ඒකට කියනවා ආවස්සර බ්‍රහ්ම ලෝක කියලා. එතකොට භූමි වශයෙන් මේ මහත්මයා අහන්නේ ඒ සිතෙන් යම් කිසි කෙනෙක් මරුණොත් දරානේ ඒ සිතෙන් යම් කිසි කෙනෙක් මරුණොත් එයාගේ සිත පිළිගන්න වෙනම පෙදසක් ලෝකේ තියෙනවා. ඒකට අපි කියනවා බ්‍රහ්ම ලෝක කියලා. ඒක බ්‍රහ්ම භූමි. ලෝක කියන්නේ මේ සිතේ මේ පෙරලිය. අර භූමිය. ඒ ඔය කියන ඕනම මට්ටමක ඉඳලා යම් කිසි කෙනෙක් මලොත් ඒ සිතෙන් මලොත් එයාට වෙනම පෙදසක්. උපදින්න එයාට බෑ අපායේ. එයාට බෑ මේ මනුස්ස ලෝක. එයාට බෑ දිව්‍ය ලෝක. ඊටත් එහා දියුණු වෙච්ච පරමාණු තියෙන පෙදසක එයාගේ සිත අල්ලන්නේ කියලා. දැන් අර කියන ලෝක වලටයි අපේ සිත ආකර්ෂණය වෙන්නේ. කරනවානේ. නැතු මේ ලෝක වල ඉන්න මේ සිත් පහල ගන්න මෙහි පරමාණු නෑ. මේ තියෙන පරමාණු අරිට වඩා කබල්. ඒ නිසා ඒට ගැලපෙන පරමාණු තියෙන පෙදෙස් වල මේ සිත වැඩ. ඒකයි බුදුහාමුදුරුවෝ මේ භූමි වෙන්නේ. ඒ තරම් ලෝකයේ පිළිබඳව උන්වහන්සේ හැම අණුවක් ගැනම උන්වහන්සේ පරීක්ෂණ බවත්ලා නිගමනයේ දුන්නේ ඒවා හොල්ලන්න බැරි එක. එච්චරයි ඒක. මොකද නින්දද? භාවනා පන්තියේදී ස්වාමීන් වහන්සේ ඒ දේශනේ කරන වෙලාව භාවනා කරගෙන ගියාම අපි එක්තරා අවස්ථාවකදී අපි දැනුණා ජීවිතේ මාත්‍රේ කතා කරලා මතක් දැනුණා කිසිම සිතිවිල්ලක් නැති තත්ත්වයක් දැනෙනවා. ඊට පස්සේ ඒ එක්ක වගේ අදට තියෙනවා බොහොම හදතර නිදිබදයක්. එහෙම වෙන්නේ කොහොමද? ඒක මොකද දන්නවද? තමන්ගේ සිතේ අර තියෙන ප්‍රශ්න වලට මූණ පාන්න දැඩිව වේගවත් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. දැන් මෙතන නිදහස් වෙනවා. නිදහස් වෙච්චාම අර ප්‍රශ්න වලින් මේ අයින් කරගෙන යනකොට චිත්ත විවේකයක් මා බලාපොරොත්තු වෙනවා. නිදහසක් පාවිච්චි කරනවා. නිදහසට එනකොට නිදා ගැනීම තමයි අපට හම්බෙන්නේ. නිදහසේ සිහිය පිහිටවන්න අපිට තාම පුරුදු නැහැ. සිහිය පිහිටවන්න බැරි නිසායි නින්දයක්. එනවා සිහිය පිහිටවන්න නින්දයක්. ඉතින් ඒක ප්‍රමාණිකුල හරි ගැස්සගන්න. හොඳයි ප්‍රශ්නේ ඉතරයි ඈ. හොඳයි දැන් ඉතින් මේ වෙසක් එක පිළිබඳව මම හිතනවා කාටත් මේ කොල්ල ලැබිලා ඉතින් දැන් පුළුවන් විදිහට මේ කවුද ඔය වෙසක් දින හතර ප්‍රයෝජනය ගන්න හැටියට අපි මතක් කරනවා. අපි බලපෑමක් නෙවෙයි. ඒ තීන මේ සිරු සර්ගිදු ඒ වුණා සංග්‍රහ කුම්මි ලැස්ති පුළුවන් විදිහට මේ දවස් හතර එකට හිතයි වෙසක් කොළ විතරක් මොකක්ද ඔය ඕක කරන්න ඕනද කියලා සාමාන්‍ය හිත පහළ වුණොත් මං කියන්නේ මේ ඇටි හිත බාන වෙනවා කියන්නේ. පහළ වුණොත් නෑ ඒ මොකක්ද දන්නේ. ඒක ඔය දිනේ මිසක් ඔය චිත්ත ඔය ධර්මය අවදි කරන්න බෑ. ඒක පොසොන්දාව කරන්න බෑ. ඒක සාමාන්‍ය පාළුසක දාටත් බෑ නිකන්. ඒ මොකද අද ලෝතුරා බුදුරෙක් උපන් දවසේ
අද ලෞතර බුදුරේ පිරිනම් පාපු දවස්. එතකොට ඒක අල්ලන් එනකොට මොකද දන්නවද? අමුතු ධර්මයක් උපදිනවා. මොකක්ද අමුතු ධර්මේ? ලෞතර බුදුරේගේ ලෝ පහළ වීම සිත අගේ කොට සලකන තත්ත්වයක්. ඒකට දැන් යම් කිසි කෙනෙකුට හිතන මේ සද්දා නෙමෙයි කවද පිල් ගස්සත් එකයි නේ මොනවද මේ සද්දාට අද ගිහිලා සෙනඟ පිරලා ඉන්නවා. ඔයා ගිහින් ශ්‍රී ගාන මේ විවේකව ඉන්න බෑ. එහෙම හිතනා ඉන්නවා. නෑ විවේක නෙවෙයි. පොරාල්ලාල් හිර වෙවි උනත් කොහෙද යන්නේ? මේ බුදුහාමුදුරුවෝ උපන් දවස්. පිරිනොම් පාපු දවස් බුදු වෙච්ච දවස්. අද මං ඒකට අනුව ජීවිතේ පුදණ්ඩයි යන්නේ. අලුත් ධර්මයක්. ඒ ධර්ම ඉපදිච්ච පුද්ගලයෝ කොයිතරම් එදා හිටියද කිව්වොත් බුදුන් කියලා શબ્දය වුණා සුදත්. සුදත් කියන්නේ පිළිසිතාන. බුදුන් මේ ලෝ පහළ වෙලා දැන් ඔන්න ආවල් ධනම්මි වැඩ ඉන්නේ කිව්වහම සුදත්ට වෙලදාමි ගිය මේ සිතාන. කෙනෙක්ට බඩුත් මතක මේ ඔක්කොම මතක නැතිලා එලි වෙන්නේ කොහෙලදී කියලා අර ඇඳුමට කල්පනා කරලා හිටියා. හදිස්සියෙන් කොහෙද කොහෙද ගෑ වහනවා. ඒකත් හදිස්සියෙන් ඇහැරිලා කොහා දැන් ජෝ එළිවිලේ. කොයි පැත්තද කියලා පාරා ගන්න බැහැ. මෙන්න මේ පැත්තේ කියලා අතින් කිව්ව හේවට මැටෝල් වලින් බැරගෙන කේවල් පිල්කන් වලින් රින්ගගෙන මිනිහා යනවා කොහෙද මේ ලෞතුරා බුදුමය. ඒ හිත අපට හැදුනේ නැත්තම් ඔන්න ලෞතුරා බුදුම වදිනේ කිව්වොත් එදාට අපි ඉන්නද ඒ යන්නේ වඩින්නේ කියනවා මට මේ වැඩ තියෙනවා මම මේ ගෙදර මේ කරදර අරව පලාගෙන යන්න දැන් තමයි පුරුදු. ඒක නිසා කොතන හරි මං කියන්නේ මේ කිය. කොතන හරි ඒ බුද්ධ හඳත් එක්ක අපේ සිත බන්ධන හොඳට අතුල්ලා ඒක කර ගැටෙනකම් මෙව කරගත්තාම බුදුහාමුදුරුවෝ තමන් ළඟට නාවත් බුදුහාමුදුරුවෝ ගාවට දුවගෙන ගිහිල්ලා ඇදී යන ශක්තියක් හැදෙනවා. ඒක යසකුල පුත්‍රයාට ඇදී. මොකද යසකුල පුත්‍රයා දන්නේ සිද්ධාර්ථ කුමරු ඒ කාලේ පත්තර මොකක් හරි ටෙලිෆෝන් ටෙලිවිෂන් වගේ මෙන්න විනෝදයක් නෑ. අර බුදු වෙලා මේ ධම්මචක්ක දේශනාවට ගිහිල්ලා බුදුහාම යසකුල පුත්‍රයා ගෙදරින් ඉඳන් කල්පනා කරනවා මොනවද මේ දීපු හරි ධනස්කන්ධයක් තිබිච්ච මිනිස්සෙක් මේ වෑන් ඇති වැඩක් නෑ කියක හිත දොට්ට පැස්ස මේ යනවා ගිල යාම හැරෙන්නේ කොහටද මේ ඉසිපතනේ පැත්ත අන්න බලන්න මේ අපිට මේ ආකර්ෂණයක් ගැන කතා කරන එකේ තියෙන මේ ඇත්ත ඉසිපතනේ පැත්තට හැරෙන්නේ මෙයා යනවා යනකොට බුදුහාමුදුරන් එතන උන්වහන්සේගේ සිතට දැනුණා යසකුල පුත්‍රයා එනවා මේ කොහොමද ගියේ? ඇයි මෙයාට වෙන පැත්තකට යන්න බැරිද? ඕස්ට්‍රේලියාවට යන්න බැරිද මේ මිනිස්සුන්ට? පැත්තකට වෙන පැත්තට හැරි. නෑ ගියේ කිසිපතෙකට. ඒ මොකද? කොයිතරම් මෙයාගේ චිත්ත ශක්තිය අර විදිය හොඳ ධර්ම වලින් ගොනු වෙලා ආකර්ෂණය සකස් වෙලා තිබුණාද කිව්වොත් උසස් චිත්ත ශක්තියක් තියෙන පැත්තට මෙයාගේ චිත්ත ශක්තිය ආකර්ෂණය වෙනවා. තේරුණා නේද? දන්නේම නැතුව බුදුහාමුදුරුවෝ සක්මන් කර ඉන්නවා. යසකුල පුත්‍රේ ආයිය අරකට බුදුහාමුදුරුවෝ යස කියලා කතා. ඉතින් එච්චර බලයක් අපිට නිෂ්පාදනය කරන්න වෙලා තියෙනවා පුළුවන්කම. ඇයි අපි මේව අපිලා? ඒක නිසා අපි ඔය හැම දවසක්ම හැම අවස්ථාවකම හැම මොහොතක්ම ප්‍රයෝජනෙට අරගමු. නැත්තම් කටින් යයිද කොහේ යයිද දන්නේ නැහැ. අයියෝ මොකද්ද මං කළේ? නෑ දැන් කොහෙන් ගියත් කමක් නෑ උලන් ටික ඕන විදිහට වැඩේ කරලා දෙනක් කොහෙ ගියත් මට හම්බෙලා ඇති හොඳ පුතුවක් කියලා සන්තෝෂ. අන්න ඒකයි අපි හදාගන්න මිනිස් වෙලා කාලා බීලා උඩ පැනලා. ඔය නිකන් විකාරණ හරියන්නේ නෑ. වැඩ කලින්ද වැඩේ. මේකයි මේකට යොමු වෙලා අනිත් කෝක වැඩ කරන්න කිසිම තහනමක් කිසිම තහනමක් නැද්ද කතාවක් වදින්ද ඒ දරුවෝ නැති දෙයක්. ඒක කිසි තහනමක් බුද්ධාගමේ නෑ. මේ නිකන් විකාර කතාවල් මිනිස්සු කියන්නේ බඳින්න ඕනේ නෑ අර මොකද බඳින්නේ නේද විශාකාව බැද්දේ සෝවාන් වෙලා බැද්දේ එහෙම නෙමෙයි මේ වැඩි කරේ එක විදිහට යොදා ගන්න ඕනේ. ඉතින් අපි මේ විදිහේ සාකච්ඡා කළා අපි පැත්තදී හතාමාරේ දැන් විසක් ඉතින් අපි මේ පන්ති නවත්තනවා. ඒතකොට දැන් කාටත් කුරුණා විදිහට සෙන්සුරාදා නේද මේ එන සෙන්සුරාදා තියෙන්නේ. ඔව් සෙන්සුරාදා තියන්න පුළුවන්.
කද්දෝ දැයිනේ එතකොට මේ විදිහට සාකච්ඡා කරලා මේ විදිහේ සිද්ධ කරගෙන ඊටාම වැදගත් අයිතිවාසිකමක් අපේ ජීවිතයට ප්‍රකාශ කර ගැනීම සඳහා මේ සාකච්ඡා කිරීමේ තියෙන මේ විදිහට ශ්‍රවණය කිරීමේ තියෙන අගය සලකා ඊට අනුමෝදනයටපත් වෙනවා ලෝක පාලක මේ ස්ථානයේට අන්‍ය ස්ථානවලට අප පැසු කරන ස්ථානවලට අධික සියලු දිව්‍ය රාජ සමයාමී කියන මොදම්මි අවදවත් මේ උසස් ධර්මයේ ජීවිත සම්බන්ධ කරමින් ජීවිත රසය අවදි කරගෙන එයින් යම් සම්කිල්ලක් ලැබීම සඳහා දියගේ සහායක් කළ හැකි උපකාරයක් කරත්තා ලෝකේ යන්ත්‍රම පෙළෙනවනේ ඒ අයට ඒ ජීවිත සම්සිද්ධාය තත්වයට පත් කර ගැනීමදී හැකි සහායක් කළ හැකි උපකාරයක් කරත්තා ඒ දිව්‍ය රාජ සමූහයට තම තමන්ම මෙන්න සීනී පරලෝකයේ මෞඛ්‍ය ආදී ඥාති වර්ගයාට භූත පින්නතුන්වත් ලෝසතුන්වත් තම තමන්වත් මේ ශක්තිය කාන්තයෙන් සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයට හේතු වේවා යන සිත ඇති කරගෙන එත්තාවතා තමයි කියන ගාථා ආකාශන්තා ඥාතීන් බින්දිනි ධම්මේ සමට මුනිවංශ ලැබේවා කියලා ප්‍රාර්ථනා අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු